හරි මේ සෙෂන් එකේ ඇත්තටම මේ MongoDB for beginners කියලා මම ගත්තේ මේ මෙතනදී ගොඩක් ඇඩ්වාන්ස්ම දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද දැන් එක්ස්පීරියන්ස් එකක් අරගෙන වැඩ කරගෙන යද්දි තමයි ඇත්තටම ප්‍රශ්න ඇති වෙන්නේ මම මේ බේසික්ම දේවල් ටික ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ මොකද්ද මේකේ ප්‍රයෝජනේ අර ඒ වගේ දේවල් ටිකක් බේසික්ම ඉඳන් ගියොත් මුලින්ම අපි ඩේටා කියන්නේ මොනවද කියලා ගත්තොත් මම හිතන්නේ හැමෝම මේක දන්නවා ඩේටා කියලා කියන්නේ ඇත්තටම ඔන්න ඔය වගේ දේවල් ඉන්ෆර්මේෂන් ග්‍රාෆ්ස් මෙෂර්මන්ට්ස් ඔබ්සර්වේෂන් ෆැක්ට්ස් නම්බර්ස් ඔය වගේ මොනවා හරි ඔය වගේ දේවල් වලට තමයි අපි ඩේටා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මොකක් කරේ ඔබ්සර්වේෂන් එකකින් මොකක් හරි ක්‍රමයකින් එකතු කරගත්ත දේවල් ටිකක්. ඊට පස්සේ අපි ඩේටාබේස් කියන්නේ මොකක්ද කියලා කතා කරොත් ඩේටාබේස් එකක් කියලා කියන්නේ අර අපි එකතු කරගත්ත ඩේටා ටික යම්කිසි පිළිවෙලකට ඒ කියන්නේ මොකක් හරි නියමිත ක්‍රමවේදයකට එකතු කරලා තියාගන්න එකකට තමයි අපි ඩේටාබේස් එකක් කියලා කියන්නේ. දැන් අපිට පුළුවන් ළමයින්ගේ නම වයස ෆෝන් නම්බර් එක වගේ ඩේටා එක ගන්න. හැබැයි ඒවා අරගෙන නමයි ෆෝන් නම්බරේ කලවම් කරලා ලියන්න නැතුව පිළිවෙලට නම කියලා දාලා නම් ටික ලියා ගන්නවා. ෆෝන් නම්බර් කියලා දාලා ෆෝන් නම්බර්ස් ටික ලියා ගන්නවා. අන්න ඒ වගේ අපි පිළිවෙලකට එකතු කරලා තියාගන්න එකකට තමයි ඩේටාබේස් එකක් කියලා කියන්නේ. ඩේටාබේස් මැනේජ්මන්ට් කියන තැනට ගියොත් දැන් අපි අර එකතු කරගත්ත ඩේටා තියෙන ඩේටාබේස් එක අපි මැනේජ් කරන්න ඕනේ. මැනේජ් කරනවා කියලා බේසිකලි කියන්නේ අපි ඒකට ඩේටා දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකෙන් ඩේටා ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක තමයි බේසික්ම අදහස. කොහොමත් අපි ඩේටා ටික ස්ටෝර් කරලා තියාගන්නවා. ඒ තියාගන්න ටික ඒකට අලුතෙන් ඩේටා ඇඩ් කරන්න, තියෙන ඩේටා එළියට ගන්නත් පුළුවන් වෙන්න ඕනේ කියන එක තමයි බේසිකලි මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඊළඟට ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම්. දැන් මම මුලින් නම් ආවේ ඩේටා ඊළඟට ඩේටාබේස් ඊළඟට ඩේටාබේස් මැනේජ්මන්ට් ඊළඟට ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් කියන වචනයට තමයි මම මේ ආවේ. එතකොට ඩේටාබේස් එකක් කියලා කියන්නේ මේ collections of data කියන්නේ අපි එකතු කරගත්ත data පිළිවෙලකට තියලා තියෙනවා. ඊළඟට DBMS කියලා කියන්නේ database management system. හරි මොකක් හරි system එකක්. ඒ system එකෙන් app එකකට නැත්නම් user කෙනෙක්ට තවත් app එකකට වගේ මොකක් හරි දෙයකට API එකක් කරහා මේ තියෙන data ගන්න පුළුවන්. හරි. API එකක් කියලා කියන්නේ application programming interface කියන එක. ඒක බරපතලව හිතන්න ඕනේ නැහැ. API එකක් කියලා කියන්නේ මේ තියෙන ඩේටාබේස් එක තියෙනවා. එයාව මැනේජ් කරන්න සිස්ටම් එකක් තියෙනවා. අපි ගාව ඇප් එකක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ ඇප් එකේ ඉඳන් මේ මැනේජ්මන්ට් සිස්ටම් එකට කෝල් එකක් දෙනවා. දීලා කියනවා මට මෙන්න මේ જાතියේ ඩේටා ටිකක් දෙන්න කියලා. එතකොට මේ මැනේජ්මන්ට් සිස්ටම් එකෙන් ගිහිල්ලා මේ ඩේටාබේස් එකේ තියෙන ඒ අදාළ ඩේටා ටික අරගෙන ඇවිල්ලා මේ ඇප් එකට දෙනවා. ඉතින් ඕක කරන්නේ URL එකකින්. පොඩි URL එකක් තියෙනවා මොකක් හරි එකක්. get my data හරි නැත්නම් get user data හරි මොකක් හරි අපිට define කරගත්ත URL එකක් තියෙනවා. ඒ URL එකට අපි call එකක් දුන්නාට පස්සේ එයා ඒ වැඩ ටික ඔක්කොම කරලා මේ app එකට ඒ අවශ්‍ය data ටික ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ database management system එකක තියෙනවා component set එකක්. component කියලා කියන්නේ database management system එකකදී අපිට තියෙනවා data storage engine එකක්. ඒ කියන්නේ අර අපි එකතු කරගත්ත ඩේටා ටික ස්ටෝර් කරලා තියන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ වගේම query නැත්නම් අප්ඩේට් එන්ජින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන ඩේටා ගන්න, අප්ඩේට් කරන්න, අන්න ඒ වගේ දේවල් කරන්න යම්කිසි එන්ජින් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම schema management system එකක් තියෙන්නත් ඕනේ. ඇත්තටම මම මේ data storage engine එකයි query update engine එකයි ගැන වැඩිදුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි Mongo ගැන කියන්නේ ඕනම ඩේටාබේස් එකක ওই දේවල් ටික තියෙනවා. එතකොට දැන් Mongo වලදී විශේෂ වෙන දේවල් සහ Mongo පැත්තට යන නිසා මම මේකේ ස්කීමා එක ගැන තමයි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්කීමා මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ස්කීමා එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. දැන් මේ තියෙන කාර් පාක් එකක්නේ. එතකොට මේ පාක් එකේ ඔයාලට පේනවා කොටු ඇඳලා තියෙනවා මෙන්න මේ තැන්වල පාක් කරන්න කියලා. එතකොට ස්කීමා එකක් කියලා කියන්නේ මෙහෙම එකක් තමයි. යම්කිසි පිළිවෙලක්. මෙන්න මේ විදිහට මේක වෙන්න ඕනේ. මෙතනට මේ data එක වැටෙන්න ඕනේ වගේ ස්කීමා එකක් කියලා කියන්නේ අන්න එහෙම එකක් basically. ඊට පස්සේ අපි ඕක database නැත්නම් ඔයාලා දන්න table විදිහට නැත්නම් SQL පැත්තට ගියොත් ස්කීමා එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ID එකක් තියෙනවා. ඒ ID එක integer වෙන්න ඕනේ. නමක් තියෙනවා. ඒක string වෙන්න ඕනේ. address එකක් තියෙනවා. ඒකත් string වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට ගැටලුවක් නැහැ අපේ data table එක මෙන්න මේ විදිහට එනවා. ඒ කියන්නේ ID name address කියලා. එතකොට අපි ID කියලා තියෙන එකේ ID එක ලියනවා integer වලින්, නම ලියනවා string වලින්, address එකත් ලියනවා string වලින්. එතකොට මේක නිකන් database ගැන දන්නේ නැති කෙනෙක් කවුරු හරි ඉන්නවනම් මේක නිකන් හිතන්න මේ
ඔය පොතක අපිට අඳගන්න පුළුවන් වගුවක් වගේ එකක්. ඒ කියන්නේ ඔය අපි කොහෙට හරි ඇතුල් වෙනකොට නැත්තම් සයිනින් ෂීට් එක වගේ එකක්. සයිනින් ෂීට් එකේ තියෙනවා නම්බර් එක තියෙනවා, ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙනවා, නම තියෙනවා, සයින් කරන්න තැනක් තියෙනවා, අන්න ඒ වගේ එකක්. දැන් මේක කිසිම අවුලක් නැහැ, වැඩේ යනවා ලස්සනට. හැබැයි මෙන්න මෙහෙම තත්ත්වයක් ආවොත් ID එක integer ප්‍රශ්නයක් නැහැ, name string, address string අවුලක් නැහැ. ඊළඟට ඒකෙම අහනවා passport number එකයි driving license number එකයි. හැබැයි හැමෝටම passport නැති වෙන්න පුළුවන්, හැමෝටම driving license නැති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙලාවට මේ ඒ නැති දේවල් වලට අපිට null එන්නේ. ඒ කියන්නේ value එකක් add වෙන්නේ නැහැ. එතකොට ඒ දේවල් driving license නැති කට්ටියගේ ඒ field එක හිස්. ඒකට දාන්න value එකක් නැහැ. passport නැති අයට ඒකට දාන්න value එකක් නැහැ. එතකොට null values ගොඩක් එන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් එනවා කියලා නැහැ. හැබැයි එන්න පුළුවන්. මොකද හැමෝටම driving license passport තියෙනවා නම් issue එකක් නැහැ. හැබැයි එහෙම නැති අවස්ථාවක් තිබුණොත් එතනදී මේ null values කියන එක මේකට add වෙනවා. ඒ කියන්නේ මේ schema එකේ එක නිසා වෙන දෙයක් තමයි ඒක. මොකද අපි අනිවාර්යෙන්ම ඒ table එකේ මේ තැන තියෙනවම තමයි. එතකොට මේ තැනට data එකක් වැටුනේ නැත්නම් එතන empty විදිහට තියෙනවා. හරි. ඊට පස්සේ flexible schemas කියලා තව එකක් තියෙනවා. flexible schemas කියලා කියන්නේ ඒකත් schema එකක් තමයි. හැබැයි ඒක flexible. ඒ විදිහටම කරන්න ඕන කියලා එකක් නැහැ. ඒ කියන්නේ දැන් කාට් එක ගත්තොත් මේ කාට් එකට එළවලු දාගෙන යන්නත් පුළුවන්. එහෙමයි කියලා වතුර බෝතල් දාන්න බෑ කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ඕන දෙයක් දාගෙන යන්න පුළුවන්. Tamanට තව බඩු තියෙනවා නම් මේ යටිනුත් දාගෙන යන්න පුළුවන්. හැබැයි මෙයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. එයාට ඕන වෙනම වෙන අමුතුම අයිටම් සෙට් එකක් දාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී කියන්නේ තියෙන දේවල් ටික දාගෙන යන්න පුළුවන් කියන එක. අනිත් දේවල් වලට ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපිට තියෙන දේවල් අවශ්‍ය විදිහට දාගෙන යන්න පුළුවන්. තව ඉස්සරහදී මම පැහැදිලි කරන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. database management systems වර්ග තියෙනවා. වර්ග 3ක් විතර තියෙනවා. මම ඇත්තටම මේ දෙකක් තමයි ඔයාලට පැහැදිලි කරන්න ගත්තේ. එකක් මං හිතන්නේ ගොඩක් අය දන්නවා relational database. ඒ කියන්නේ SQL කියන එක. එතකොට relational database කියන එක ගත්තොත් මෙතනදී අපි කියන්නේ යම්කිසි structure එකක් තියෙනවා. එහෙම නැත්නම් table form එකක්. අර මං ඉස්සෙල්ලා අඳපු table එකේ විදිහට with predefined relationship between tables and structured query language for reading and writing data. ඒ කියන්නේ table එකක් තමයි අපේ database එක වෙන්නේ. table කිහිපයක්. එතකොට ඒ table වලින් data ගන්න අපි පාවිච්චි කරනවා structured query language නැත්නම් SQL කියන එක. එතනදී පැහැදිලිවම කියලා තියෙනවා මේක යම්කිසි structure එකකට තමයි මේ data තියෙන්නේ. ඒ කියන්නේ ඒ structure එක අපිට break කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඒක ඒ විදිහට තියන්න ඕනේ. එතනින් එහාට එද්දී අපිට හම්බ වෙනවා document database management system. ඒ කියන්නේ මේකේ structure එකක් නැහැ කියලා කියන්න පුළුවන්. මෙතනදී අපි පාවිච්චි කරන්නේ JSON එකක්. JSON කියලා කියන්නේ JavaScript object notation කියන එක. මම ඉස්සරහදී ඒක පැහැදිලි කරන්නම්. මෙතන තියෙන document oriented. document oriented විදිහට තමයි මේක තියෙන්නේ. ඒ වගේම මේක MongoDB query language නැත්නම් MQL කියලා හඳුන්වනවා. මේක read කරන්න, write කරන්න පාවිච්චි කරන language එක. මේවා නිකන් theory parts වගේ තියෙන්නේ. මම ඉස්සරහදී කියලා දෙන්නම් මොකද වෙන්නේ කියලා. හරි. දැන් බලමු ඇත්තටම මොකද්ද මේ Mongo කියලා කියන්නේ කියලා. හරි. මුලින්ම අපිට හම්බ වෙනවා cluster කියලා එකක්. මම මේවා පෙන්වන්නම් මොනවද මේ clusters කොහොමද මේ කොහෙද තියෙන්නේ එහෙම පෙන්වන්නම්. clusters කියලා එකක් අපිට හම්බ වෙනවා. මේ cluster එකක් ඇතුලේ අපිට database ගොඩක් හදන්න පුළුවන්. අපි දැනට එක database එකක් ගැන කතා කරනවා. ඊළඟට මේ database එකක් ඇතුලේ අපිට collections කියන ඒවාත් ගොඩක් හදන්න පුළුවන්. දැනට මම එක collection එකක් ගන්නවා. මේ collection එකක් ඇතුලේ අපිට documents ගොඩක් තියන්න පුළුවන්. මෙතනදී එක document එකක් ගන්නවා. හරි. මෙතනදී පැහැදිලි කළොත් collection එකක්. ඒක ඇතුලේ documents ගොඩක් තියෙනවා. එතකොට ওই විදිහට තමයි MongoDB කියන එකේ structure එක හැදිලා තියෙන්නේ. ඉස්සරහට ගියොත් collection එකක් කියලා කියන්නේ users books වගේ මොකක් හරි table එකක්. ඉතින් හිතන්න අපි users ලගේ table කියලා එකක් අපි SQL වල තියාගෙන ඉන්නවා. මෙන්න මේ වගේ එකක්. ID name address කියලා. එතකොට මේ වගේ table එකක් SQL වල තියෙනවා. ඒ table එක වගේ එකකට තමයි MongoDB වලදී අපි collection කියලා කියන්නේ. එතකොට
මේ ටේබල් එකේ තියෙනවා rows. ඒ කියන්නේ අපිට පළවෙනි data එක දාන්න පුළුවන්, දෙවෙනි data එක දාන්න පුළුවන්, තුන්වෙනි data එක දාන්න පුළුවන්. ඒවා වැටෙන්නේ rows විදියට. MongoDB වලදී අපිට පුළුවන් ඒවා documents විදියට දාන්න. document 1, document 2, document 3, document 4 කියලා අන්න ඒ විදිහට දාන්න පුළුවන්. ඒතර වාසිය මොකද්ද මේකේ? මේකේ තියෙන වාසිය තමයි අපිට මේ document එකක් මේක මෙන්න මෙහෙම හිතන්නකෝ. අපි ගාව තියෙනවා පොතක්. ඒ පොතේ පොත තමයි collection එක කියලා කියන්නේ. එතකොට මේ පොතේ තියෙන පිටු වලට අපි කියනවා documents කියලා. ඒ document එකේ හැමෝටම එක පිටුව ගානේ අපි වෙන් කරලා තියෙනවා. ඒ පිටුවේ දාන්නේ ඒ අදාළ කෙනාට තියෙන characteristic විතරයි. එයාට ID එකක් තියෙනවා, නමක් තියෙනවා, address එකක් තියෙනවා, ඒ ටික ඒ පිටුවේ දානවා. එයාට passport number එකක් නැත්නම් ඒක දාන්නේ නැහැ. එතකොට passport number කියලා field එකක් ඒකේ නැහැ. ඊළඟ පිටුවට ගියාම ඊළඟ පිටුව තියෙන වෙන කෙනෙක්ට. ඒ කෙනාගේ නම තියෙනවා, ID එක තියෙනවා, address එක තියෙනවා. එයාට passport එකක් තියෙනවා නම් ඒ තියෙන number එක ඒකේ දානවා. එහෙම එකක් නැත්තම් ඒ ෆීල්ඩ් එක ඕනේ නැහැ. ඒ කියන්නේ ෆීල්ඩ් එක දාලා null value එකක් දාන්න නැහැ. එහෙම ෆීල්ඩ් එකක් ඒ ડોකියුමන්ට් එකේ නැහැ. ඕක තමයි මෙතනදී මේ ડોකියුමන්ට් ඔබ්ජෙක්ට් මොඩල් එකේ තියෙන ප්‍රධානම වාසිය. ඒ කියන්නේ තියෙන data ටික විතරක් දාන්න පුළුවන්, අනවශ්‍ය data අපිට නොදා ඉන්න පුළුවන්. හරි. එතකොට මොකක්ද ඇත්තටම මේ ડોකියුමන්ට් එකක් කියලා කියන්නේ? ડોකියුමන්ට් එකක් කියලා ඇත්තටම කියන්නේ binary data format එකක්. ඒ කියන්නේ name value pairs තියෙන JSON එකක්. හැබැයි මෙතනදී ඊට වඩා ටිකක් වෙනස් data types මේකට ඇතුළත් වෙනවා. ඉතින් එතකොට මේ MongoDB ලගේ මේ document එකට අපි කියන්නේ JSON කියලා. අර JSON එකටම additional data types එකතු වෙලා තියෙන නිසා. data modeling ගැන තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඔයාලා දැනගන්න ඕන දේ. මේ වෙනකම් ප්‍රශ්න මොන හරි තියෙනවද? එමනම් අවුලක් උන්නේ ෂෙට්නේ. ෂෙට්. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් chat එකක් දාන්න මේ අවුලක් නැහැ. හරි. මම කරලා පෙන්නන්නම් මේවා කොහොමද මොනවද වෙන්නේ කියලා. මම මේ දැනට theory part එක වගේ basically මේ ටික කියලා දීලා එහා පැත්තට යන්න කියලා බැලුවේ. MongoDB වලදී ඔයාලට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි data model කරන්නේ කොහොමද කියලා. දැන් මොඩල් කරනවා කියලා කියන්නේ දැන් අපි SQL වල නම් අපි දන්නවා අපි requirement මේ SQL වලදී අපි අඳිනවා ER diagram එකක්. ER diagram එකක් ඇඳලා ඒ කියන්නේ entity relationship diagram එකක් ඇඳලා ඒකෙන් අපි ER to relational mapping කියලා concept එකක් පාවිච්චි කරලා අපි table ටික define කරගන්නවා. ඉතින් ওই table එක තමයි SQL වලදී data model එක කියලා කියන්නේ. ඒතර ওই table ටික සහ ඒවා අතර තියෙන රිලේෂන්ෂිප්ස් වලට අදාළ ටේබල් ටික ඩිෆයින් කරගෙන ටේබල් ටික ඇඳලා අපි මේ ඒ මොඩල් එක හදා ගන්නවා. හැබැයි දැන් මෙතනදී එහෙම ER diagram අදිනවා කියලා එහෙම මොකුත් නැහැ. මෙතන වෙනම සීන් එකක් තියෙනවා. මෙතන ඔයාලට සෑහෙන ෆ්ලෙක්සිබිලිටි එකක් දීලා තියෙනවා. මේ එහෙම ස්ට්‍රක්චර් එකක් අවශ්‍ය නැහැ. ඔයාලට හිතන විදිහට data දාන්න පුළුවන් කිසිම අවුලක් නැහැ කියලා MongoDB ලා කියලා තියෙනවා. එතකොට අන්න එතනදී ඔයාලට තියෙන ඒ නිදහසත් එක්ක මෙතන වෙන ප්‍රශ්නයක් එනවා කොහොමද data model කරන්න කියලා. හරි. data model කරද්දී ඔයාලා හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි amount of data ඒ වගේම natural structure of the data. ඒ කියන්නේ ඔයාලා කොච්චර විතර data දානවද ඒ වගේම මේකේ ප්‍රධානම දේ තමයි natural structure of the data. ඒ කියන්නේ natural structure එක කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් තේරෙනවා මේ data වල structure එක මොකක්ද කියලා. ඒ කියන්නේ user කෙනෙක් ගත්තොත් නැත්නම් අපි හිතන්න අපේ ඉන්ස්ටිටියුට් එකට එන ස්ටුඩන්ට් කෙනෙක්ගේ data තමයි අපි collect කරන්නේ. එතකොට ස්ටුඩන්ට් කෙනෙක්ගේ data collect කරද්දී අපිට තේරෙනවා ස්ටුඩන්ට් ගේ නම, registration number එක, phone number එක ඔය වගේ දේවල් එකටම තියෙන data. එතකොට ඒ ටික එකටම තියෙනවා නම් හොඳයි. ඊළඟට එයාගේ class fees ඊට පස්සේ එයාගේ attendance ඒ ටික ගත්තාම ඔන්න අපිට හිතනවා ඒක ස්ටුඩන්ට්ට අදාළද මේ class fees සහ attendance කියන එක නැත්නම් ඒක වෙන කොහෙට හරි අදාළ දෙයක්ද? ඔන්න වගේ ප්‍රශ්න එනවා. අන්න එතනදී අපිට හිතන්න ඕනේ queries. ඒ කියන්නේ අපිට මොනවද මේ data එක කරන්න ඕනේ. ඒ වගේම ඒ කරන දේවල් අපි කොච්චර frequency එකකින් කරනවද? ඒ කියන්නේ අපි හැමදාම කරනවද නැත්නම් අවුරුද්දකට සැරයක්ද කරන්නේ නැත්නම් ඒක රෙයාලිද? කියන්නේ කරන්නෙම නැති තරම්ද? එහෙම නැත්නම් ඕන වුණොත් විතරක්ද? අර ඒ වගේ අපි ඒකත් හිතන්න ඕනේ මේ data එක අපි මේ access කරන්නේ කොහොමද කියන එක.
ඔය දේවල් සලකලා බලලා තමයි අපි data modeling කරන්න ඕනේ. එතකොට data modeling කරද්දී consider කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ consider කරන්න කියලා කියන්නේ මෙයාලා දීලා තියෙන features තියෙනවා. අපි මේ feature වලින් කොයි එකද තෝරගන්නේ කියන එක තමයි මෙතන ඊළඟට එන ප්‍රශ්නේ. දැන් collections නේ තියෙන්නේ. අපිට මේ collection embedded collections විදිහට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ collections ඇතුලේ තව collections දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට referencing නැත්නම් joining වලට යන්න පුළුවන්. අර SQL වල වගේ අපි join කරන විදිහට යන්නත් පුළුවන්. ඊළඟට වැදගත්ම දෙයක් තියෙනවා මේ latest version එක පාවිච්චි කරන්න MongoDB ලගේ. මොකද මේ MongoDB කියන එක SQL වල තියෙන තරම්ම මේ ඔය joining වගේ දේවල් වලට support නැහැ. ඒ කියන්නේ SQL වල තියෙන ගොඩාක් advanced joining ඒ වගේ මේ දේවල් මේකේ කරන්න ටිකක් අමාරුයි. මොකද මේක ආපුම කාලේ. හැබැයි දැන් වෙද්දී ගොඩක් features දීලා තියෙනවා. ඒත් limitations තියෙනවා. එතකොට දැන් current latest version එක 4.4. එතකොට 4.4 වලදී ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඔයාලා පරණ version එකක් දාගෙන try කරනවා නම් අලුත් commands ඒකේ වැඩ කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. මේ ඒක පාවිච්චි කරන්න. මොකද කලින් ගොඩක් ලොකු දේවල් මේක කරන්න බැරි වෙලා තමයි තිබුණේ. හරි. ඊට පස්සේ embedded collections පාවිච්චි කරන්න ඕනේ කොයි වෙලාවටද කියන එක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. embedded collection පාවිච්චි කරන්න ඕනේ හෝ එහෙම නැත්නම් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් හැටියට අපිට ගන්න පුළුවන් one to one relationship තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ අපි සලකන data set දෙකක් අතර තියෙන relationship එක one to one නම් අපිට පුළුවන් ඒ one to one relationship එකට embedded collection එකක් දාන්න. එහෙම නැත්නම් one to many relationship එකක් තියෙන අවස්ථාවෙදිත් පුළුවන්. හැබැයි එතන පොඩි condition එකක් තියෙනවා. දැන් condition එකකුත් නෙමෙයි. එතන හේතුව තමයි දැන් one to many නම් තියෙන්නේ. ඒ කියන්නේ අර එක්කෙනෙක්ට තමයි මේ data set එක අයිති වෙන්නේ. many කියන set එක one කෙනෙක්ට තමයි අයිති වෙන්නේ. එහෙම වුණාම මේ අර many set එක ගන්න හැම වෙලේම මේ one කෙනත් ඕන නම් එහෙම නැත්නම් one එක ගන්න හැම වෙලේම අර many කියන set එකත් ඕන නම් අපිට එතනදී පුළුවන් මේ embedded collection කියන එක පාවිච්චි කරන්න. හැබැයි ඔය දෙක ඔහොම වුණා කියලත් හැම වෙලේම embedded collections ගහන්න බෑ. හරි. දැන් බලමු ඇයි මොන වෙලාවටද ඒක බැරි කියලා. හරි. embedded collection suitable වෙන්නේ නැහැ මෙන්න මේ වගේ අවස්ථාවකදී. document එකක් තියෙනවා. ඒ document එකේ මෙන්න මේ වගේ තියෙනවා name, address, relations ලගේ data තියෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා මේ document එකේ නමයි address එකයි ගන්න. සාමාන්‍යයෙන් අපිට හැම වෙලේම ඕන වෙන්නේ නමයි address එකයි විතරයි. හැබැයි එහෙම කියලා නමයි address එකයි විතරක් නෙමෙයි මේ read කරද්දි මේ මුළු document එකම read වෙනවා. එතකොට මේ relations කියන set එකත් මේකෙන් අපිට read වෙලා එනවා. හැබැයි මේක අපිට අවශ්‍ය නැත්නම් අපි embed කරන එක ඒක අපරාධයි. එතකොට මෙතන කියන්නේ document is frequently read but contains data that is rarely accessed. document එකක් හැම වෙලේම read කරනවා. මේක frequently හැමදාම උදේට read කරනවා. මෙයාගේ ID එක දුන්නම එයාගේ නමයි address එකයි එනවා. හැම වෙලේම නිකන් හිතන්න fingerprint එක දැම්මට පස්සේ එයාගේ නම අපිට ගන්න ඕනේ. මෙයා මෙන්න මේ වෙලාවේ තමයි වැඩට ආවේ. දැන් ඒක ගන්න ඕනේ. හැබැයි ඒ collection එකේ තියෙනවා address එක, relations ලගේ විස්තර ඔක්කොම තියෙනවා. හැබැයි අර fingerprint එක තියපු ගමන් අර data ටික ඔක්කොම එනවා. ඒක වෙන අපරාධයක්. අන්න ඒ වගේ වෙලාවට අපි embedded collection පාවිච්චි කරන්නේ නැහැ. මේවා rarely access වෙන දේවල් හින්දා අපි මේවා වෙනම collection එකකට දානවා. ඊළඟ අවස්ථාව තමයි one part of a document is frequently updated and constantly growing in size. ඒ කියන්නේ හිතන්න name address අපි ගාව document එකක් තියෙනවා. ඒ document එකේ name address තියෙනවා. එයා log වෙන හැම time එකක්ම මේකේ සටහන් වෙනවා. එතකොට මේක one to many තමයි. මොකද එක user කෙනෙක් ඉන්නේ. එයා ගොඩක් සැරයක් log වෙනවා. එතකොට login times ටික මේකට එනවා. එතකොට අපේ login time 4 5 6 කියන ඒවාත් මේකට දාන්න ඕනේ. එහෙම බැලුවොත් මෙතනදී මේ තියෙන document එක part එකක් වෙනස් වෙන්නේ නැහැ. name address කියන එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අර login time කියන කොටස frequently update වෙලා ඒකේ size එක ටික ටික increase වෙනවා. ඒ කියන්නේ ඒක අපිට limit එකක් ඒකේ කියන්නත් අමාරුයි. මේ දිගටම එයා log වෙන හැම වෙලේම මේ size එක increase වෙනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකදීත් අපි පාවිච්චි කරන්නේ නැහැ embedded collection. එතකොටත් අපි කරන්නේ මේ කෑල්ල ගලවලා අයින් කරනවා. ඊළඟට වැදගත්ම දේ අපිට මේ
ඩොකියුමන්ට් එක තියාගන්න පුළුවන් මැක්සිමම් සයිස් එක. ඒ කියන්නේ එක ඩොකියුමන්ට් එකකට මැක්සිමම් 16 MB තමයි වෙන්න පුළුවන්. ඒතර මෙගාබයිට් 16ට වඩා ඩොකියුමන්ට් එක වැඩි වෙනවා නම් අන්න ඒ වෙලාවටත් අපි මේක පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඕක එන්නේ මෙන්න මෙහෙම. දැන් අර ලොගින් ටයිම් එකේදී අපි අනිවාර්යෙන් දන්නවා මේක දිගටම ඉන්ක්‍රීස් වෙනවා කියලා. මේකේ ලිමිට් එකක් නැහැ. එයා දිගටම ලොග් වෙනවා, දිගටම ඉන්ක්‍රීස් වෙනවා. හැබැයි අපිට මේකේ තව පැටලෙන අවස්ථාවක් තමයි පෝස්ට් එකකට එන කමෙන්ට්ස් වගේ දේවල්. පෝස්ට් ටයිටල් එකක් තියෙනවා, පෝස්ට් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා, කමෙන්ට්ස් තියෙනවා. එතකොට කමෙන්ට් එන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එතකොට කමෙන්ට්ස් ගොඩාක් එන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේකට සාමාන්‍යයෙන් එහෙම කමෙන්ට් එන එකක් නැහැ. කමෙන්ටාවත් 16 MB විතර එන එකක් නැහැ කියලා. හැබැයි මුලදී එහෙම වුණාට සමහර විට අපේ මේ ප්‍රොඩක්ට් එක grow වෙද්දී අපිට හිතාගන්න බැරි තරම් කමෙන්ට්ස් එන්න පුළුවන්. එතකොටත් මේක one to many තමයි. ඒ කියන්නේ එක post එකයි එයාගේ කමෙන්ට්ස් කියන්නේ මේ many comments related වෙන්නේ අර one කියන post එකට. හැබැයි මේක අනිවාර්යෙන් මේ විදිහට ගියොත් 16 වලට වැඩි වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදීත් අපි මේ විදිහට use කරන්නේ නැහැ, embed කරන්නේ නැහැ. අපි එයාවත් ගලවලා අයින් කරනවා. එතකොට ඔන්න ඔය අවස්ථාවලදී අපි embedded collection පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මොන වෙලාවෙද අපි embedded collection පාවිච්චි කරන්නේ? embedded collection පාවිච්චි කරන්නේ මේ අවස්ථාව හැර අනිත් ඒවා. ඒ කියන්නේ මම ආයිත් පැහැදිලි කරොත් one to one relationship එකක් තියෙන්න ඕනේ. හැබැයි මේ විදිහට වෙන්න බෑ. ඒ කියන්නේ frequently access කරනවා. හැබැයි ඒකේ කැලලක් තියෙනවා. ඒ කැලල අපි rarely access කරනවා. එහෙම නොවන අවස්ථාවලදී අපිට පුළුවන් මේ embedded collection කියන එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ රයාලි ඇක්සස් කරන්න නැති අවස්ථාවක්. නම තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා. එයාගේ හිතන්න මේ අපි කාගේ හරි මැනේජර් කෙනෙක්ගේ විස්තර දානවා කියලා. එතකොට මැනේජර්ගේ නම, මැනේජර්ගේ ඩිපාර්ට්මන්ට් එක, මැනේජර් යටතේ මැනේජ් වෙන කට්ටියගේ ලිස්ට් එක. එතකොට අපිට හැම වෙලේම හිතන්න මේ මොකක් හරි ඊමේල් එකක් යවන්න හරි මොකක් හරි කන්ටැක්ට් කරන්න ඕන නම තමයි අපිට මේක ඕන වෙන්නේ. එතකොට කන්ටැක්ට් කරද්දී අපි මැනේජර් වගේම මැනේජර්ගේ ඩිපාර්ට්මන්ට් එකේ ඔක්කොම ඇඩ්‍රස් කරනවා. ඊමේල් එකක් දානවා. එතකොට අන්න ඒ වගේ වෙලාවෙදී අපිට මේක මේ ඩොකියුමන්ට් එක ඇක්සස් කරන හැම වෙලේම අපිට යාගේ ඇතුලේ ඉන්න ලිස්ට් එකක් ඕනේ. ඒ වගේ මේ ලිස්ට් එක අන්ලිමිටඩ්ලි වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකක් ගත්තම අපි දන්නවනම් මේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න එම්ප්ලොයිස්ලා ගාන හිතාගන්න බැරි තරමට ඉන්ක්‍රීස් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මොනවා කළත් ඩිපාර්ට්මන්ට් එකේ උපරිම මෙම්බර්ස්ලා 20යි නැත්නම් 30යි කියලා අපි හරියටම දන්නවනම් සහ ඒක හැම වෙලේම ඇක්සස් වෙනවනම් අපිට පුළුවන් ඒ ටික මේක ඇතුළට දාන්න. එහෙමත් නැත්නම් හිතන්න ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එකේ නම ඩිස්ක්‍රිප්ෂන් එක ඊළඟට තියෙනවා ඒ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගතය. මේ ප්‍රොඩක්ට් එකේ දැන් අපි මොකක් හරි අයිටම් එකක් ගත්තොත් ඒ අයිටම් එකේ මොනවද තියෙන්නේ? මේකේ මෙන්න මෙහෙම කැලේ ටිකක් තියෙනවා. දැන් අපි මොකක් හරි ෆෝන් එකක් හරි මොකක් හරි ඩිවයිස් එකක් ගන්නකොට අපි කියනවා මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ මොනවද? එතකොට අන්න ඒ ඉන්ක්ලූඩ්ස් වගේ දේවල්. එතකොටත් මේක රීඩ් කරන හැම වෙලේම අර ඉන්ක්ලූඩ්ස් ටිකත් ඕනේ. ඒ වගේ මේක අන්ලිමිටඩ්ලි වැඩි වෙන්නෙත් නෑ. ඒ කියන්නේ ඉන්ක්‍රීස් වෙන්නේ නෑ. ඒක අපි දන්නවා එක්සැක්ට්ලි මේ අයිටම් එක ඩිලිවර් කරද්දි මෙන්න මේ දේවල් ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඒතර අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් මේ embedded collection කියන එක පාවිච්චි කරන්න. ඒ වගේම දැන් තව අවස්ථා තියෙනවා හිතන්න මේ එක්කෙනෙක්ට මොනවා හරි දේවල් දෙක තුනක් තියාගන්න ඕන කියලා. ඒ කියන්නේ මගේ නම තියෙනවා, මගේ ඇඩ්‍රස් එක තියෙනවා, මගේ ඊමේල් ඇඩ්‍රසස් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් අන්ලිමිටඩ්ලි වැඩි වෙන්නේ නැහනේ. ඒතර මම frequently use කරන ඊමේල් ඇඩ්‍රස් සෙට් එකක් තියෙනවා. ඊමේල් ඇඩ්‍රස් 10ක් තියෙනවා නම් මට ඒ 10ත් embedded collection එකක් විදිහට තියාගන්න. මොකද මම ඒ 10ම හැම වෙලේම මගේ use කරනවා. මේ අනිත් එක ඒක අන්ලිමිටඩ්ලි වැඩි වෙන්නෙත් නැහැ. මේ අනිත් එක හැම වෙලේම ඒක use කරන නිසා. ඒතර ඒ වගේ අවස්ථාවලදී අපිට මේ embedded collection කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න තියෙන වෙලාවට අපිට ඊළඟට එන සොලියුෂන් එක තමයි referencing එහෙම නැත්නම් joining කියන එක. ඒතර SQL වලදී ඔයාලා joining කියන එක මම හිතන්නේ දන්නවා ඇති SQL දන්න කට්ටිය. මෙතනදිත් ඒ වගේම සීන් එකක් තමයි වෙන්නේ. joining නැත්නම් referencing ඕන වෙන්නේ මෙන්න මේ අවස්ථාවලදී. ඒ කියන්නේ අර කලින් කියපු challenges ආපු වෙලාවට. ඒ කියන්නේ අපේ documents embed collection එකක් හින්දා අපි මේ collection එකට embedded කළොත් මේකේ size එක megabyte 16ට වඩා වැඩි වෙනවා නම් එහෙම නැත්නම් හැම වෙලේම අප්ඩේට් වෙන කොටසක් තියෙනවා. ඒක ලිමිට් එකක් අපිට හිතා ගන්න බෑ. එහෙනම් ඒකටත් අපි referencing පාවිච්චි කරනවා. එහෙම නැත්නම් හැම වෙලේම access නොවන කොටසක් තියෙනවා. ඒක හින්දා අර මේ collection එක නිකන් අපරාධයේ size එක වැඩි වෙනවා. ඒක access කරන්න යන RAM එක time එක වැඩි වෙනවා. ඒ නිසාත් අපි ඒකත් වෙනම collection එකකට දාලා referencing වලට යනවා.
ඊළඟට many to many relationship එකක් තිබ්බොත් මෙන්න මේ වගේ. ඒ කියන්නේ ටියුටෝරියල් සෙට් එකක් තියෙනවා ටැග් සෙට් එකක් තියෙනවා. එතකොට මේ එක ටියුටෝරියල් එකකට ටැග්ස් ගොඩක් එන්න පුළුවන්, එක ටැග් එකකට අදාළ ටියුටෝරියල්ස් ගොඩක් තියෙන්න පුළුවන්. අර ඒ වගේ many to many relationship එකක් තියෙන වෙලාවෙදිත් අපි මේ referencing නැත්නම් joining කියන එක පාවිච්චි කරනවා. එතකොට දැන් මේ කියපු දේවල් එක්ක ඔයාලට තේරෙන්න ඕනේ කොයි වෙලේටද joining පාවිච්චි කරන්න ඕනේ සහ කොයි වෙලේටද joining පාවිච්චි කරන්න ඕනේ නැත්තේ කියලා. හරි. මේ වෙනකම් ප්‍රශ්න මොන හරි තියෙනවද? මට නම් අවුලක් වුණේ නැහැ. තාරක මුකුත් ප්‍රශ්න තියෙනවද? නෑ යුෂිප්. අපේ ඔය කැම්පස් එකේ සෙට් එකකුත් ඇවිල්ලා තිබ්බ. ප්‍රශ්න මොනවද තියෙනවද? අවුලක් නැහැ. ෂේප් නේ. ඔව්. හරියල. එතකොට ඊළඟට අපි යනවා joining referencing. ඔතනදී මේක access කරන්න කොහොමද කියලා. අපිට හම්බ වෙනවා aggregation pipeline කියලා එකක්. ඒ කියන්නේ aggregation pipeline කියලා කියන එක ගැන මම ගොඩාක් දුරට විස්තර කරන්න යන්නේ නැහැ. මම ඇත්තටම මේක කරන්න පුළුවන් මොනවද කියලා කියන්නම්. මෙතන pipeline එකක් කියලා ඇත්තටම අපි කියන්නේ මේක මේ පිළිවෙලට යන්න ඕනේ. ඒ කියන්නේ මේ පිළිවෙල මාරු කරලා අපිට වෙනස් විදිහට මේක කරන්න බෑ. මෙයාලා දීලා තියෙනවා මේක මේ විදිහට තමයි වෙන්න ඕනේ කියන එක යාලා ඩිෆයින් කරලා තියෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් මැප් කරන්න පුළුවන් ගෲප් කරන්න පුළුවන් සෝට් කරන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒ කරන හැම දෙයක්ම ওই පිළිවෙලට තමයි වෙන්න ඕනේ. කියන්නේ aggregation කියලා command එකක් තියෙනවා function එකක්. ඒ function එකේ ওই පිළිවෙලට වෙන්න ඕනේ. මේ විදිහට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ reference කරපුවා නැත්නම් මේ join කරපුවා access කරන්න. මෙන්න මේ වගේ දේවල් තමයි ওই pipeline එකේ තියෙන්නේ. අපිට match කියන එකෙන් එන්නේ count කරන්න පුළුවන් first use first يعني මුලට use කරන්න පුළුවන් ඔය වගේ දේවල් තියෙනවා. project එකෙන් එන්නේ අපිට යම්කිසි fields ටිකක් select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අනවශ්‍ය fields අයින් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ group කරන්න පුළුවන්. අපිට මොනවා හරි field එකක් පාවිච්චි කරලා group කරන්න පුළුවන්. ඊළඟට sort කරන්න පුළුවන් A to Z අර ඒ වගේ දේවල් වලට. ඊළඟට අපිට මේක new collection එකක් විදිහටද ගන්නෙ නැත්නම් last members කියන්නේ අන්තිම මේවා ටිකද ගන්න. අර ඒ වගේ අපිට එක එක options දීලා තියෙනවා. බේසිකලි මේ හැම දෙයක්ම අවශ්‍ය නැහැ. බේසිකලි අපිට ඔය ෆන්ක්ෂන් එක ගහලා මේ data එක ගන්න පුළුවන් නම් ප්‍රමාණවත්. මම මේ කියන්නේ මේ ඔයාලට කරන්න පුළුවන් දේවල් ටික. හරි අපි දැන් බලමු අතරම කොහොමද මේක කරන්නේ මොකද වෙන්නේ කියලා. ඔයාලත් මෙහෙම කළත් අවුලකුත් නැහැ. ඊළඟට අපිට තියෙනවා ස්ක්‍රීන් එක දැන් පේනව නේද මේ MongoDB එක? ඔව් පේනවා. හරි. ඊළඟට දැන් මම කියන්න හදන්නේ මේ දැන් මේ MongoDB කියලා කියන්නේ SQL වගේ නිකන් database එකක් නේ. එතකොට මේ database එකට මෙයාලා අපිට දෙනවා මේකේ free tier එකක්. මේ free එකේ අපිට ඇත්තටම සාමාන්‍ය commercial app එකක් වුණත් ගහන්න පුළුවන්. ඒ කියන්නේ basically යන commercial app එකකට උනත් මේ free tier එක use කරලා අපිට මේ කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මම දැන් පෙන්නන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. මෙහෙම කළත් අවුලකුත් නැහැ. මම කරගෙන යන්නම්. මෙතනින් login with Google හරි කැමති විදිහකට log වෙන්න. ඒගොල්ලෝ limit කරන request ද බා? ඒගොල්ලෝ ලිමිට් කරන්නේ රික්වෙස්ට් නෙමෙයි රික්වෙස්ට් ලිමිට් එකකුත් තියෙනවා මේ සයිස් එක 500 MB දෙන්නේ සයිස් එකනේ සයිස් එක 500 MB දෙන්නේ මේ තව ලිමිටේෂන්ස් තියෙනවා ඒනට සාමාන්‍යයෙන් බේසික් ඇප් එකකට ගැටලුවක් නැහැ ඕක යූසර්ස්ලා 1000ක් වගේ ෂේප්ද යූසර්ස්ලා 1000ක් කන් කරන්ට උනොත් වැඩේ බෑ එකම වෙලාවේ ඇක්සස් කරන්න ගියොත් බෑ 500 රික්වෙස්ට් තමයි ඒගොල්ලෝ දෙන්නේ මට මතක විදිහට මේ එහෙම ඒතර කොස්ට් කොහොමද යන්නේ මේගොල්ලන් පැකේජ් මම බැලුවේ නෑ බලමු අපි මේගොල්ලෝ අලුතෙන් හඳුන්වලා දුන්නා අර මේ Firebase ලගේ වගේ මේ මොනවද real time database එකකුත් මේගොල්ලෝ දැන් දෙනවා ඒ විදිහට එකක් ඔව් Reliant කියලා එකක් දෙනවා මේ ඒකත් එක්ක ඔව් මේ තියෙන මෙන්න මෙහෙමයි මෙයාලගේ free cost එක එන්නේ මේ 500 MB තියෙනවා 5GB යනකම් මේක ස්කේල් කරන්න පුළුවන් ඒ කියන්නේ ස්කේල් කරන්න පුළුවන් කියන්නේ මෙච්චරයි free මෙතනින් එහාට cost එකක් යනවා පේ කරලා යන්න පුළුවන් පේ කරලා යන්න පුළුවන් ඒත් maximum 5GB dedicated cluster එකක් ගන්න පුළුවන් මේ විදිහට මේ monthly $57 වලට dedicated multi region clusters ඒ කියන්නේ අපිට region ගොඩකට මේවා කරලා යන්න පුළුවන් මේ විදිහට යනවා නම්
අපිට මෙතනදී ෂෙයාර්ඩ් ක්ලස්ටර් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් කියන ෂෙයාර්ඩ් හොස්ටින් වගේ තමයි. තමයි. මේ මං එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා මේක අවුලක් නෑ. ඒ කියන්නේ අපේ සාමාන්‍ය අර ලොකු යුසර් බේස් එකක් එකම වෙලාවෙ ඇක්සස් කරනවා නම් හරියන්නේ නැහැ. එහෙම නැතුව අපේ සාමාන්‍ය මොන හරි data ටිකක් දාලා දුවන ඇප් එකකට මේක ඇත්තටම ඉෂුව එකක් වෙන්නෙම නැහැ. ඒක ඒතකොට මචං ඕකෙන් තර බෑකප් ඔප්ෂන් එහෙම තියෙනවද? ඒ කියන්නේ මාස්ටර් ස්ලේව් විදිහට ටේබල් මේ ඩේටාබේස් යන වගේ බැකප් ඔප්ෂන්ස් තියෙනවා. හැබැයි මේ මෙයාලා බැකප් ඔප්ෂන් දෙන්නේ මෙතන ෆ්‍රී එකට දෙන්නේ නැහැ. මෙතන ඩේලි ඒතර මේ මාස්ටර් ස්ලේව් ඔප්ෂන් එක ඒගොල්ලොම ද හැන්ඩල් කරගන්න අපිට කරන්න දෙයක් නැතිද? මෙතන මේකට ගියාට පස්සේ ඒගොල්ලෝ හැන්ඩල් කරනවා. ඒ කියන්නේ එනේබල් කරන්න තියෙනවා. මේ අපි ලොකුවට වැඩක් මේවා කරන්න දෙයක් නැහැ. මෙතන කියනවා මේ දැන් M2 එකේදී තමයි මෙතන මේගොල්ලෝ පටන් ගන්න 2GB storage ඔය විදිහට බෑකප් එක. බෑකප්. ෆයිට් මේ ෆ්‍රී එකට අපිට එහෙම බෑකප් එකක් හම්බෙන්නේ නැහැ. හරි. ඔය විදිහට තමයි යන්නේ. ඔයාලා ටෙස්ට් කරලා බලන්න කිසිම අවුලක් නැහැ. මේ ෆ්‍රී ට්‍රයි එක අරගෙන යූස් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ ඒක. පොඩි නිවැරදි කිරීමක් තියෙනවා. මේ MongoDB Atlas තමයි දැන් තියෙන. ඉස්සෙල්ලා තිබ්බේ MLab. මට පොඩ්ඩක් පැටලුණා ඒක. ඉස්සර තිබ්බේ මේ MLab කියන එක. මෙන්න මේක. මේගොල්ලෝ MongoDB ලට මාරු වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම මේක අපිට මැනුවලි මයිග්‍රේට් කරන්න වෙලා තියෙනවා. මේක යූස් කරපු ඩේටාබේසස් මේගොල්ලෝ ඔටෝ මයිග්‍රේට් කරන්නේ නැහැ. අපි මැනුවලි මේ මයිග්‍රේට් කරගන්න ඕනේ මේකට. දෙසැම්බර් මාසේ වෙද්දි මේගොල්ලෝ මේක අයින් කරනවා. ඒක නිසා MLab කියලා කවුරු හරි කිව්වොත් ඒකේ ගිහිල්ලා account හදන්න එපා. මේ migrate කරන්න වෙනවා. මම හිතන්නේ මේක හදන්න දෙන්නෙත් නෑ දැන්. මේ කෙලින්ම මේ MongoDB Atlas කියන එකේ හදන්න. එතකොට මම පෙන්නන්නම් මේක වෙන්නේ කොහොමද කියලා. මම ඇත්තටම ඊයේ එකක් ස්ටාර්ට් කළා. මෙතනින් ඔයාලට sign up වෙන්න පුළුවන්. හරි. sign up වුණාට පස්සේ ඔයාලගෙන් අහනවා ඕගනයිසේෂන් එකක් හදන්න කියලා. එතකොට ලොකු සීන් එකක් නෑ. සාමාන්‍ය ඩීටේල් ඕගනයිසේෂන් නේම් කියලා එකක් දීලා නමක් දුන්නම ඇති. ඊළඟට ප්‍රොජෙක්ට් එකක් හදන්න කියලා කියනවා. එතකොට ප්‍රොජෙක්ට් එකටත් අපිට මෙතනින් මොකක් හරි නමක් දීලා next දීලා ප්‍රොජෙක්ට් එකක් හදාගන්නත් පුළුවන්. කවුරු හරි මේ විදිහටම කරනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකක් හදාගත්තට පස්සේ දැන් මේ තියෙන මම හදපු ප්‍රොජෙක්ට් එකක් ඔතෙන්ට ආවට පස්සේ තමයි අපිට අර ක්ලස්ටර් කියන කතන්දරේ එන්නේ. මෙතන තියෙනවා ක්ලස්ටර්ස් කියලා. අපිට ඕනනම් නිව් ක්ලස්ටර් එකක් හදන්න පුළුවන්. එතකොට ක්ලස්ටර් එකක් හදද්දී අපෙන් අහනවා AWS ද Google Cloud ද නැත්නම් Azure එකද යූස් කරන්න කියලා. මම preferred Google Cloud. ඒක විශේෂයක් නැහැ. ඒ කියන්නේ performance අරම එහෙම ඇති. basically එහෙම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතන region එක තෝරන්න තියෙනවා. මේ රීජන්ස් වල එහෙම එක එක දැන් ඩිලේස් සරෝ මේවා ඒ දේවල් වලට මේකක් තියෙනවා. හැබැයි මේ ඔය ෆ්‍රී ට්‍රයල් එකේදී අපිට මේ තියෙන වගේ ලොකු ඉෂුව එකක් නැහැ. ඊට පස්සේ ප්‍රයිසිං වලට ගියොත් මෙන්න මෙහෙමයි යන්නේ. ඒ කියන්නේ අපි වෙන වෙන විදිහට යූස් කරනවා නම් මෙතනින් අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් මෙතනදී මම මේ 0.44 වැටලා තියෙන මම එක ක්ලස්ටර් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. එක ප්‍රොජෙක්ට් එකකට මේගොල්ලෝ ෆ්‍රී ක්‍රියේට් කරන්න දෙන එක ක්ලස්ටර් එකයි. ඊට වඩා ගියොත් මේගොල්ලෝ මේ සල්ලි ගන්නවා. ඒ නිසා තමයි මෙතන මෙහෙම වැටලා තියෙන්නේ. නැත්නම් මේක 0 වෙලා තියෙන්නේ. එතකොට මම ඇත්තටම ක්ලස්ටර් එකක් ක්‍රියේට් කරා. ඒ ක්ලස්ටර් එක තමයි මේ MongoDB presentation කියන ක්ලස්ටර් එක. ඒ ක්ලස්ටර් එක ඇතුලේ මම කිව්වා මතක නම් මෙතන ඉඳන් ගත්තොත් ක්ලස්ටර් එකක් තියෙනවා. ඒ ක්ලස්ටර් එක ඇතුලේ අපිට databases හදන්න පුළුවන්. එතකොට මට පුළුවන් මෙතනින් create database ගිහිල්ලා database name එක දීලා collection name එකකුත් දීලා මේක හදන්න. එතකොට එහෙම හදපු database එකක් තමයි මේ තියෙන database 1 කියලා. ඊළඟට database එක ඇතුලේ මම හදපු collection එක තමයි මේ තියෙන collection 1 කියලා. හරි. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ දැන් මෙතන අපිට පුළුවන් මෙතනින්ම data add කරගන්නත් පුළුවන්. මෙතනින් insert document ගිහිල්ලා option දෙකක් තියෙනවා. එකක් අපිට මෙතනින් JSON විදිහටම type කරලා ඕනනම් insert කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරි ලේසි. මේ name value pairs විදිහට මෙතනින් field එකක් දාලා හිතන්න name කියලා ගත්තොත් ඔය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ID කියලා ගත්තොත් ඔය විදිහට ගන්න පුළුවන්. මෙයා මෙතනින් auto string කියලා දාගන්නවා. අපිට ඕන නම් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මේක
මොන ටයිප් එකට දෙන්න ඕනේ ඉන්ටිජර් එකක්ද ඩබල් එකක්ද ඩෙසිමල් එකක්ද මොකක්ද කියලා මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන් මං 32 දුන්නොත් ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඉන්සර්ට් කරාට පස්සේ මේ ඩේටා එක මෙතනට ඉන්සර්ට් වෙනවා හරිද එතකොට මම මේකේ වැදගත් දේවල් ටික කියන්නම් වැදගත් දේවල් කියලා ගත්තොත් ඉන්සර්ට් ඩොකියුමන්ට් ගත්තොත් මං කිව්වනේ ඔයාලට එම්බෙඩඩ් කලෙක්ෂන්ස් ගැන හිතන්න මෙහෙම සීන් එකක් තියෙනවා කියලා අපි ගත්තොත් පෝස්ට් අකුරු පේනව නේද පැහැදිලිනේ අවුලන්නේ හරි පෝස්ට් නේම් කියලා ගන්නවා පෝස්ට් ඔන් කියලා ඊට පස්සේ කමෙන්ට්ස් කියලා ගත්තොත් අපිට මෙතනින් පුළුවන් ඔබ්ජෙක්ට් කියලා සිලෙක්ට් කරන්න මෙතනටත් ඔබ්ජෙක්ට් එකක් ගත්තම මට පුළුවන් මේ කමෙන්ට්ස් කියලා දාගන්න ඇතුලේ තව ඔබ්ජෙක්ට් දැන් මේක JSON එකක් නැත්තම් මේ fully එක JSON එකක් මෙන්න මේ විදිහට තියෙන්නේ එතන මේ full JSON එක ඇතුලේ මම post name කියලා දැම්මා post comments කියලා මම ආයි මේක ඇතුලේ තව JSON එකක් create කරනවා ඒක JSON object එකක්ද බෑ එතකොට JSON object එකක් කියන්නේ මේ document එකක් කියලා කියන්නේ JSON object එකක් අර මේගොල්ලෝ කියන්නේ JSON කියලා මොකද අර additional data types තියෙන හින්දා අපිට හැට පේන විදිහට ගත්තොත් මේක JSON එකක් fully JSON object එකක් ඊළඟට අපිට පුළුවන් තරග මොකද අපි දැම්මට පස්සේ තමයි යාලා මේ බීසන් එකක් කරගන්නනේ ඔව් එහෙම කරගන්න අපි දැම්මට පස්සේ කියන්නේ මේගොල්ලෝ මේ binary type එකෙන් දාලා මේගොල්ලෝ මේගොල්ලන්ගේ database එක ඇතුළට save කරද්දි තමයි ඒගොල්ලෝ edit කරගන්නේ ඊට පස්සේ දැන් හිතන්න අපි කමෙන්ට්ස් කියලා දානවා යුසර් නේම් එක user1 එතකොට එයාගේ අපිට දාන්න පුළුවන් කමෙන්ට් එක කමෙන්ට් 1 එතකොට මේ තියෙන්නේ මේ දැන් කමෙන්ට්ස් කියන එක ඇත්තටම ගත්තොත් array එකක් වෙන්න ඕනේ අපිට කෙලින්ම මෙතනින් array එකක් දාගන්න පුළුවන් හරිද ඊළඟට මේ array එක ඇතුලේ කමෙන්ට්ස් ගොඩක් තියෙන්න පුළුවන් නේ එතකොට මට පුළුවන් මෙතනට ගිහිල්ලා මේ විදිහට දාලා username user2 comment 2 කියලා ගන්න ඔය විදිහට අරගෙන insert කරනවා දැන් ගත්තොත් කමෙන්ට්ස් කියලා කියන්නේ array එකක් array එක ඇතුලේ ආයෙත් තියෙනවා collections කියලා කියන්නේ මේ objects තමයි තියෙන්නේ එතකොට දැන් මම කියවනේ embedded collections පාවිච්චි කරන්න පුළුවන් හැබැයි මේ වගේ වෙලාවදී අපි පාවිච්චි කරන්නේ නැහැ මොකද අපි දන්නේ නැහැ මේ කමෙන්ට්ස් කොච්චරක් දුරට යයිද කියලා එතකොට අපි කරන්නේ මෙතනින් හදනවා තව collection එකක් comments කියලා හැදුවා ඊළඟට අපිට පුළුවන් මේ කැලේ ටික මම තව සීන් එකක් කියලා දෙන්න දැන් මෙතනදී ඇත්තටම මේ browser එකට ගිහිල්ලා මේකට log වෙලා මේක edit කර ඉන්න එක මේ සාමාන්‍යයෙන් ටිකක් කරදර වැඩක්. එතකොට ඔයාලට ඊළඟට හම්බ වෙනවා මෙන්න මෙහෙම එකක්. MongoDB Compass කියලා එකක්. මෙන්න මේක install කරගන්න. මේක free දෙන්නේ. එතකොට ඔයාලට මේ Compass කියන එක use කරලා පුළුවන් මේ DB එකට connect වෙන්න. එතකොට සාමාන්‍යයෙන් අපි වැඩ කරද්දි මේ browser එකට log වෙලා මෙතනට ගිහිල්ලා මෙහෙම කරන්න ඕනේ නැහැ. අනිත් එක මේ Compass එකේ අපිට මේවා ගොඩක් මේ කියන්නේ පහසු විදිහට දීලා තියෙනවා. දැන් මෙතනදී ඔයාලට aggregations ඔය මම කියපු දේවල් කරලා බලන්න පුළුවන්. අරගෙත් ඒ දේවල් තියෙනවා.
මෙතන ෆීචර්ස් වැඩි ඇත්තටම මොකද මේ මෙයාලගේ ඩිරෙක්ට් දීලා තියෙන නිසා ඒ වුණාට දැන් අපි සාමාන්‍යයෙන් කරන මේ අපි මේ ඩේටාබේස් එකට ගිහිල්ලා බලන්න ඩේටා ටික වැටලා තියෙනවද මොන හරි එඩිට් එකක් කරගන්න ඒ වගේ දේවල්නේ. එතකොට මෙතන මේකට ලොග් වෙලා ඒ දේවල් කරනවට වඩා ලේසි අර කම්පාස් කියන එක මම කම්පාස් එක පෙන්නන්න. කම්පාස් කියලා කියන්නේ කම්පාස් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. එතකොට මේකට අපිට පුළුවන් මෙතන කනෙක්ෂන් ස්ට්‍රින්ග් එකක් කියලා තියෙනවා. ඒක මෙතනට දාලා කනෙක්ට් වෙන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් කොහොමද කනෙක්ට් වෙන්නේ කියලා. මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න කියලා ලොකු සීන් එකක් නැහැ නේ. ඊට පස්සේ මේකේ වැදගත් දේවල් වලට තියෙන database access කියලා මෙතන එකක් තියෙනවා. මේ database access okay මේ කනෙක්ෂන් ස්ට්‍රින්ග් එක මේ අපේ කෙලින්ම අර අපි හදන මේ ක්ලස්ටර් එකටද කනෙක්ට් වෙන්නේ? කනෙක්ෂන් ස්ට්‍රින්ග් එකෙන් කනෙක්ට් වෙන්නේ අපි හදන මේ database එකට. ඔව් එතකොට ඒක මේ යූසර් නේම් පාස්වර්ඩ් මොකක් හරි සීන් එකක් තියෙනවද? ඔව් යූසර් නේම් පාස්වර්ඩ් මෙතනින් අපි යූසර් කෙනෙක් හදන්න ඕනේ. හරි. හරි. එතකොට මේ කනෙක්ෂන් ස්ට්‍රින්ග් එකට කලින් අපි මෙතන database access වලට ගිහිල්ලා මේ database එකට යූසර් කෙනෙක් හදා ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේක ඒක ඔප්ෂන්ස් තියෙනවා. සාමාන්‍යයෙන් අපි normally use කරන්නේ password කියන එක. එතකොට මම යූසර් කෙනෙක් ගත්තොත් එහෙම මේ විදිහට password එක අපි ගත්ත password එකේ පොඩි ප්‍රශ්න තියෙනවා. @ වගේව password එකට දාන්න එපා. connection string එකෙත් @ තියෙනවා. එහෙම වුණාට පස්සේ මේක connect වෙන්නේ නැහැ. එහෙම පොඩි issue එකක් තියෙනවා. මේ හින්දා සාමාන්‍යයෙන් @ වගේ දේවල් නැතුව වෙන password එකක් දාන්න. මම දාන්නම් නෝයි password එකක් දාන්න. දාලා ඊට පස්සේ මට පුළුවන් මෙතනින් access දෙන්න. read and write to any database. දැන් මෙතන අපිට මෙතනින් ඕනනම් මේවා හදාගන්න පුළුවන්. දැන් අපි compass එකට connect කරනවා නම් එතනදී අපිට මේ හැමදේම ඕන නිසා මම මේක දා ගන්නවා read and write to any database. දාලා මම add කර ගන්නවා. හරි. මෙතනින් එනවා මෙයා admin කෙනෙක් විදිහට මේක add වුණා කියලා. ඊළඟට network access කියලා එකක් තියෙනවා. network access එකෙන් අපි IP address එකක් add කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ කොහේ ඉඳන්ද මේක access කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එහෙම නැතුව අපි connection string එක දැම්මට මේකට connect වෙන්න විදිහක් නැහැ. එතකොට ඕනනම් මෙතනින් current IP එක දෙන්න පුළුවන්. current IP එක දුන්නොත් මේ මම දැනට log වෙලා ඉන්න IP address එකෙන් විතරයි එළියෙන් ඉන්න කෙනෙක්ට කියන්නේ MongoDB compass එකෙන් හරි නැත්නම් අපේ app එක through connect වෙන්න පුළුවන්. එහෙම නැත්නම් allow access from anywhere කියලා දුන්නොත් අපිට issue එකක් නැහැ. ඕන තැනකින් connect වෙන්න පුළුවන්. ඉතින් testing purpose ඉඳන් මම මෙහෙම දෙනවා. ඔයාලා app එකක් මොකක් හරි හදනවා නම් ඒ app එකේ back end එක host කරන තැන IP එක දෙනවා නම් ඒක ගොඩක් ආරක්ෂිත වෙනවා. මොකද එතකොට ඒ IP එක through විතරයි මේක access වෙන්නේ. confirm කරගන්නවා. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න. මේක තාම pending. මචං යූසර් මේ permission type එහෙම මොනවා හරි තියෙනවද? අර SQL වල නම් තියෙනවනේ මේ read විතරයි write විතරයි. ඔව් මචං මම පෙන්නේ set වෙන්නේ නැද්ද එතන? මීටරයක් වුණා. මෙතන මම කිව්වේ මෙතන read and write. නැත්නම් read only. නැත්නම් grant මෙතන අපිට දෙන්න පුළුවන් role එකත් එක්කම දෙන්න පුළුවන්. මේක backup ද monitor ද admin ද read write any database. නැත්නම් අපි read කියලා දීලා මෙතනින් database එක දීලා ඒකේ collection එකකට විතරක් read කරන්න දෙන්නත් පුළුවන්. permission මේ ඕන එකකට හදාගන්න පුළුවන් issue එකක් නෑ. හරි බා. අපි සාමාන්‍යයෙන් දැන් දාන්නේ admin ද? සාමාන්‍යයෙන් දැන් අපි MongoDB compass එකට connect කරන්නේ. compass එක කියලා කියන්නේ මේක බලන්න ගන්න එකනේ. ඒතකොට එතනදී අපි admin දාන එක තමයි හොඳ. නැත්නම් අපිටම මුකුත් කරන්න බැරුව යනවනේ. බැරුව යනවා. ඊට පස්සේ අපි production එකේ app එකකට වගේ මේ back end එකට වගේ දානවනේ. back end එකට දානවා නම් අපි admin දාන්න ඕනේ නැහැ. අපි මේකේ read write විතරක් දැම්මම නම් ඇති. ඇති. ඔව්. ඒ කියන්නේ අපි write කරන්නෙත් නැත්නම් read විතරක් දැම්මම නම් ඒත් ප්‍රමාණවත්. අවුල. අර IP එකනොත් අපිට ඒක block කරන්න පුළුවන්. මේ අර මම මෙතන පෙන්නපු එක network access එක. මෙතන දැන් මම testing දැම්මේ 00 කියන්නේ anywhere කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ current IP එකක් වගේ දෙන්න. ඔය කියන්නේ back end එකේ IP එක දුන්නා නම් හරි.
ඔය ටික හදාගත්තට පස්සේ අපිට මේ ක්ලස්ටර්ස් වලට මෙතනට ගියහම අපිට එනවා කනෙක්ට් කියලා. කනෙක්ට් කියන එකේ අපෙන් අහනවා මේක Mongo shell එකටද නැත්නම් application එකටද නැත්නම් compass එකකටද කියලා. එතකොට compass කියලා දුන්නොත් මෙතන එනවා මෙතනින් මොන්නම් ඔයාලට මේ compass එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් OS එකට අනුවයි මේ compass එක version එක ඔය විදිහට මෙතන select වෙනවා. MongoDB compass තියෙනවා නම් අවුලක් නැහැ. මෙතනත් මේගොල්ලෝ versions අහනවා. ඊට පස්සේ මේ තියෙන connection string එක. එතකොට මේ connection string එක තමයි ඔයාලා copy කරගන්න ඕනේ. මේක copy කරගෙන මේක open කරා නම් කරලා මෙතනට paste කරන්න. මෙතනට paste කරාට පස්සේ මෙයා password එක මෙතනට දෙන්න කියනවා. ඔක දීලා මෙතනින් connect දුන්නා නම් හරි. හරි. මෙතනින් connect වුණාට පස්සේ ඇත්තටම අපිට මේකේ තියෙන දේවල් එච්චර ඕනේ නැති වෙනවා ඇත්තටම. ඊට පස්සේ මෙතන මේ admin කියලා එකක් default හැදෙනවා DB එකක්. ඊට පස්සේ මෙතන local කියලා එකකුත් හැදෙනවා. ඒවා අවශ්‍ය නැහැ අපිට. අපි මෙතන database 1 නේ අපේ database එක. ඒතර database 1 ගියාට පස්සේ මෙතන පෙන්නනවා මම හදපු collection 1 කියන එකයි comments කියන collection එකයි. ඒතර collection 1 කියන එකට ගියොත් මෙන්න මෙහෙම පැහැදිලිව බලා ගන්න පුළුවන්. මෙතනින් අපි edit කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. අපිට මේ විදිහට edit කරන්නත් පුළුවන් JSON type එකට. දැන් අලුතෙන් දීලා තියෙනවා feature එකක්. අපිට පුළුවන් මෙන්න මේ විදිහට බලා ගන්න මේ table එකක් විදිහට බලා ගන්න පුළුවන්. මේකේ මොනවද තියෙන්නේ. ඊට පස්සේ table එක expand කරලා බලන්න පුළුවන්. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒතර මෙතන fields තියෙනවා. ඔන්න ඔය විදිහට ඇතුළට ගිහිල්ලා බලන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් හුරු වෙලා ඉන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් අපිට පුළුවන් මේ විදිහට මේක expand කරලා බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. මෙතනදිත් ඔයාලට aggregate කරන්න පුළුවන්, schemas හදන්න පුළුවන්, performance බලන්න පුළුවන්, indexes දාන්න පුළුවන්, validate කරන්න පුළුවන්. ඔය වගේ දේවල් මේකෙත් කරන්න පුළුවන්. හැම issue එකක් නැහැ. එතකොට හරි. ඔය වගේ මෙතනින් connect කරගෙන ඔයාලට අත්තර මොන දෙයක් කරන්න පුළුවන්. ඊළඟට import file කියලා අරගෙන ඔයාලට කොහේ හරි JSON එකක් හරි CSV එකක් හරි තියෙනවා නම් import කරගන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඔයාලට insert document ගිහිල්ලා මේ විදිහට type කරලා document එක දාන්න පුළුවන්. නැත්නම් මේ විදිහට name value pairs විදිහට document එක add කරගන්නත් පුළුවන්. ඊළඟට export කරනවා නම් මෙතන export collection කරන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි issue එකක් තියෙනවා. ඔයාලා අර දැන් මම කියවනේ මේකේ collections හදද්දී දැන් මේ post name එකට මෙහෙම comments තියෙනවා. මට පුළුවන් post 2 එකක් හදාගන්න. මම මේ duplicate tag ගත්තේ ලේසියට. delete කරගන්න පුළුවන් මෙතනින්. දැන් මට post 2 කියලා එකක් තියෙනවා. හිතන්න ඒකේ comments එකයි තියෙන්නේ. post 1 කියලා තියෙනවා. ඒකේ comments 3ක් තියෙනවා. දැන් මෙහෙම ටිකක් වෙනස්නේ. ඒ කියන්නේ මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. දැන් SQL database එකක නම් අපිට ওই විදිහට කරන්න බෑ. මේක ගත්තොත් post 1 එකට elements 3ක් තියෙනවා. post 2 එකට elements එකයි තියෙන්නේ. අපිට ඕන නම් තව එකක් හදන්න පුළුවන් මෙතන. post 3 කියලා එකක් හදාගන්න පුළුවන්. මේකේ මේ comment කියන එක ඇත්තෙම නෑ. කිසිම ඉෂුව එකක් නෑ. මේක data දාද්දි කියන්නේ නෑ මේක දාන්න බෑ. අරකට null values දාන්න එහෙම මොකුත් කියන්නේ නෑ. මෙතනට ගිහින් බැලුවොත් මේ no fields කියලා පෙන්නන්නේ මේ අපි මේ view එකෙන් බලන හින්දා නැත්නම් ඇත්තටම ගත්තොත් එහෙම data එකක් මේකේ නෑ. ඒ කියන්නේ මේ collection එක retrieve කරද්දී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේ data නැහැ කියලා. ඒතර මේක තමයි object model එකේ තියෙන ප්‍රධානම වාසිය. අපිට ඕන විදිහට මේවා define කරගන්න පුළුවන්. එතකොට දැන් හිතන්න මේකේ comments නේ තියෙන්නේ. තව එකක් තියෙනවා කියලා හිතන්න මේ comments වගේම like ඇවිල්ලා තියෙන එකක්. මම මේ ටික ගැනත් ඔන්නම් කියලා දෙන්නම්. දැන් මෙතන තියෙන database එක අපේ database එක. ඊට පස්සේ අපිට පුළුවන් මේකට collections create කරන්න මෙන්න මෙතනින්. create collections ගිහිල්ලා collection එකට නමක් දෙන්න පුළුවන්. අපිට ওই විදිහට දෙන්න පුළුවන්. එතකොට මෙතනට collection එක create වෙනවා. ඒ වගේම අපිට මේ collection drop කරන්නත් පුළුවන්. මෙතනින්
new tab එකකින් open කරන්න පුළුවන්, import කරන්න පුළුවන්, collection එක export කරන්න පුළුවන්, ඒ වගේම drop කරන්න පුළුවන්. drop කරනවා නම් මෙතන මේ නම ගහලා drop කරන්න ඕනේ. මේකේ තියෙන වාසිය තමයි දැන් මේ documents නේ මේවා නිකන් පොතක පිටු වගේ. අපිට exactly සම්පූර්ණයෙන්ම වෙනස් මේ totally different pages හදන්න පුළුවන් මේකේ. කිසිම අවුලක් නැහැ. දැන් මේකේ තියෙන්නේ post one user ඔහොම කියලා තියෙන්නේ. මම තව data එකක් මේකට insert කරනවා. ඒකේ ඔහොම එකක් නැහැ. මට දාන්න පුළුවන් ඕන්න ඔන්න වගේ අදාළ වෙන data එකක් දාන්නත් පුළුවන්. කිසිම අවුලක් නැහැ. කවුරුත් කියන්නේ නැහැ මේ collection එකේ තියෙන්නේ මෙහෙම data විතරයි. ඔයාලට මෙහෙම එකක් දාන්න බෑ. එහෙම කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ මේක පොතක් වගේ. පොතක පිටුවල ඕන දෙයක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ අර අපේ ඉස්කෝලේ යන කාලේ තිබ්බේ පොත්. ඒකේ බුද්ධාගමක් තියෙනවා, ගණනුත් තියෙනවා, ඉංග්‍රීසිත් තියෙනවා, සිංහලත් තියෙනවා. ඒ වගේ ලියන්න පුළුවන්. එහෙම කිසිම අවුලක් නැහැ. ටීචර් බැලුවොත් තමයි වැඩේ වෙන්නේ. ඒ වගේ තමයි මේකේ data retrieve කරද්දි තමයි වැඩේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙහෙම ඕන විදිහට data දාන්න පුළුවන්. හැබැයි data retrieve කරද්දි අපිට වෙනවා දැන් මේක ස්කීමාලස් නේ. ඒ කියන්නේ ස්කීමාලස් කියලා කියන්නේ කවුරුත් කියන්නේ නැහැ. ඔයා මෙන්න මේ විදිහට මේක කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා කවුරුත් restrictions දාලා නැහැ. හැබැයි එහෙමයි කියලා අපිට ස්කීමා එකක් නැතුව වැඩ කරන්න බෑ. එතකොට මේ වගේ data එකක් මේකට දැම්මා කියලා කියන්නේ අපේ queries වලදී අපි retrieve කරද්දි මේ data එක එන්නේ නැහැ. ඉතින් මොකද අපි හිතන්නකො search කරන්නේ මේ post කියලා. ඒතර post search කරද්දි කොයි වෙලේවත් මේ school කියන එකේ post කියලා එකක් නැහැනේ. ඒතර මේක එන්නේ නැහැ. ඒ හින්දා දැන් මෙහෙම දාන්න පුළුවන් වුණාට අපි මේ විදිහට data දාන්නේ නැහැ. අපි schema එකක් define කරගන්න ඕනේ. හරි. එතකොට මේ export ගැන මම දෙයක් කියන්නම්. මේ මෙතනින් export කරද්දී සමහර වෙලාවට මේ export full collection කියලා දුන්නට සමහර වෙලාවට මෙතනින් export කරාම මේකේ full එක export වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මම experience එකෙන් කියන්නේ මේ අර complex collections තියෙනකොට ඒ කියන්නේ එකිනෙකට වෙනස් කියලා කියන්නේ සමහර ඒවා data කියන්නේ එකම විදිහ තමයි. හැබැයි මේකේ post තියෙනවා, මේකේ post මේකේ comments 3ක් තියෙනවා, මේකේ comments එකක් තියෙනවා, මේකේ comments නැහැ, මේකේ like කියලා එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔය වගේ තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට දැන් මේ වගේ එකිනෙකට වෙනස්. දැන් මේකේ තියෙන no like කියන එක මේකේ නැහැ. ඒතර මේකේ තියෙන comments කියන එක මේකේ නැහැ. ඔන්න ඔය වගේ එකිනෙකට වෙනස් collections ලොකු set එකක් තියෙද්දි සමහර වෙලාවට සමහර fields miss වෙනවා. ඒ කියන්නේ මම එහෙම export කරලා බලලා තියෙනවා. export කරාම මෙතනින් මේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඔයාලට මේක export කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් අර website එකට ගිහිල්ලා එයාලගේ තියෙන export එකෙන් export කරගන්න පුළුවන් command එකක් ගහලා. නැත්නම් Mongo shell එකට ගිහිල්ලා මේ Mongo sh එකෙන් මෙතනින් command එකක් ගහලා export කරගන්න එක තමයි ගොඩක් හොඳ. ඒක exports වලට යනවා නම් ඊට පස්සේ ඔයාලගේ හරි valid JSON එකක් තියෙනවා නම් කෙලින්ම මේකට import කරලා සම්පූර්ණයෙන් database එක හදාගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔය ටික තමයි මේක ගැන කියන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අය මේ ඔතන මේ CSV ෆයිල් කියලා තියෙන්නේ මේ එතකොට පොර හදාගන්නවද මේ ඩොකියුමන්ට් ටයිප් එකට? CSV ෆයිල් එක හැබැයි අර ටයිප් එකට තියෙන්න ඕනේ. මම try කරලා නැහැ අතරම. CSV එකක් තියනවද ඔයාගා? දාරග. අර නිකන් ටේබල් ඉදිරියනේ ඒක තියෙන්නේ ඒකයි. අපි try කරලා බලමු. මම ඇත්තටම try කරලා බලලා නැහැ CSV එකකින්. මම JSON තමයි දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් import එකේ issue එකක් නැහැ. හැබැයි මේ ලොකු වෙනස්කම් තිබුණොත් මෙයා කියනවා මේ කියන්නේ validate නැත්තම් කියනවා අපිට validate කරලා තමයි දාන්න වෙන්නේ. හරි. හරි. programming side එකෙන් පොඩි example එකක් දෙන්න හිතපන්. කොහොමද ඔක connect කරලා data ගන්න කියලා මේ මොකක් හරි. එතන පොඩි scene එකක් තියෙනවා. දැන් Mongo මේක ගැන තමයි ආවේ. මම ඇත්තටම session එක ඉවරයි. මේ ඔතනදී වෙන්නේ
මට දැන් ඕක ප්‍රෝග්‍රැමැටිකලි කනෙක්ට් කරන්න පුළුවන් ලැන්ග්වේජස් ගොඩක් තියෙනවා. එතකොට ඔයාලා කෝකටද ප්‍රිෆර් කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. නෑ මම නේ එක්සැම්පල් එකක් කියන්නේ දැන් SQL වල නම් මේ තියෙනවනේ මේ මතක නෑ. PHP වලින් කනෙක්ට් කරන්නේ. ඔව් ඩ්‍රයිවර් එකක් තියෙනවනේ. ඒ ඩ්‍රයිවර් එක දාලා අපි කනෙක්ට් කරලා ඊට පස්සේ query කරනවා වගේ මේ කොහොමද ඒක උනේ කියන එක පොඩ්ඩක්. මේකේ තියෙනවා mongoose කියලා එකක්. හරිද? ඒතකොට මම node එක තමයි මේ ඔයාලට කියන්න යන්නේ. මෙන්න මෙහෙම සීන් එකක් තමයි තියෙන්නේ. එතකොට අර වගේම තමයි ලොකු සීන් එකක් නෑ. mongoose කියලා node වලට install කරගන්න ඕනේ mongoose. ඊට පස්සේ mongoose.connect කියලා දාලා මෙතනට connection string එක දානවා. අර connection string එකම තමයි. ඊට පස්සේ මේ URL use URL parser මෙන්න මේක මුන් අලුතෙන් දෙනවා මේ උන්ගේ options විදිහට. ඊට පස්සේ මේ model එකක් හදා ගන්න ඕනේ. මොඩල් එකක් හදාගත්තට පස්සේ ඔයාලට මේ මොඩල් එකට data දාන්න පුළුවන්. ඕක තමයි මේකේ බේසික් අයිඩියා එක. ඇත්තටම මේ node එක කියන්නේ මේ කියන්නේ මේ MERN application නේ. එතකොට Mongo Node Express React පැත්තට යන්නේ. එතකොට මේ DB designing පැත්ත තමයි මම අතන අද කවර් කළේ. Mongo Node Express යන විදිහ ඕනනම් අපි මේ තව session එකක් දාගමු ඒකට. මොකද නැත්තම් coding කරොත් ඔයාලට වැඩේ මඤ්ඤං වෙයි කියලා. ඔව් ඒක අවුලන්නේ මේ මම නිකන් දැනගන්න මේක අවුලන්නේ. ඔව් ඒක තමයි. තව මොකද ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන්? මේකේ වැදගත්ම දේ ඔයාලා හරියටම හිතන්න ඕනේ කොහොමද මේ data ටික මොඩල් කරගන්නේ කියලා. ඕක උතන තමයි කතන්දරේ තියෙන්නේ. ඒ කියන්නේ හරියට මොඩල් කරගත්තේ නැත්නම් query කරද්දි පැටලෙනවා. query කරන්න වෙනම ස්පෙસિෆික් මෙතඩ් එකක් තියෙනවද නැත්නම් මේ අපිට පුළුවන් මෙහෙම මේ Mongo shell එකෙන් මේ query කරන්න පුළුවන්. එතන ඔයාලා තිබ්බනේ. තිබ්බා. එතනින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකට කනෙක්ට් කරනවා නම් ඉතින් අපි mongoose වලින් තමයි යන්නේ. එතකොට යාගේ වෙනම මෙතඩ් වගේක් තියෙනවද? ඉන්න මම පෙන්නන්න. Mongo client කියලා කෙනෙකුත් ඉන්නවා. හරිද? අපිට Mongo client connect කරන්න පුළුවන්. හැබැයි Mongo client connect කරාම මේ schema එකක් නෑ යාගේ. ඒ කියන්නේ මේ Tamanට කැමති විදිහට වැඩේ යන්න පුළුවන්. හැබැයි ඔව් එහෙම වුණාම ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර schema එකක් නැති වුණාම data දැන් හිතන්නකෝ schema එකක් නැතුව අපිට ඇත්තම වැඩේ කරන්න බෑනේ. අපි දැන් data retrieve කරනවා කියලා හිතන්නකෝ. එතකොට අපි data retrieve කරනවා මේ අද ආපු කට්ටිය. ඒතර අද ආපු කට්ටිය කියනකොට අද ආපු කට්ටිය retrieve කරන්න නම් ඒ අවශ්‍ය data ටික එකේ තියෙන්න ඕනනේ. එහෙම නැති වුණොත් ඒක ගන්න බෑ. බෑ ඔය ගන්න බෑනේ. බෑනේ. එතකොට සාමාන්‍යයෙන් අපිට ලේසි schema less ඒ කියන්නේ මේක schema less උනාට අපි define කරගන්නවා schema එකක්. එතකොට මේකේ එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් ඉතින් schema less එකකට schema එකක් define කරගන්න ඕන. ඉතින් වැඩක් නැහැ නේ ඒක කියලා. එතන කතාව මෙහෙම සීන් එකක්. දැන් හිතන්න අපි SQL database එකක් පාවිච්චි කරලා මොකක් හරි program එකක් කරගෙන යනවා නම් project එකක් කරගෙන යනවා නම් අපි අනිවාර්යයෙන්ම requirement එක 100% gather කරගන්න ඕනේ. ඒ කියන්නේ table එක පොඩි ඒ කියන්නේ එක column එකක් දානවා කියලා කියන්නේ normalization ඉවරයි down. ආය හදන්න ඕනනේ. ආය මුලින් හදන්න ඕනනේ. එතකොට එහෙම වෙන්නේ නැහැ මෙතනදී. Mongo වල scalability එක තියෙනවනේ. scalability එක උපරිමයි. අපිට රික්වයර්මන්ට් දෙක තුනක් gather කරගෙන ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න පුළුවන්. පස්සේ ඇවිල්ලා කියනවා හිතන්න මෙහෙම අපි කම්පැනි එකක ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් එකක් හදාගෙන යනවා කියලා. මුලින්ම ස්ටුඩන්ට් ගේ නමයි රෙජිස්ට්‍රේෂන් නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි විතරක් ගන්නවා. පස්සේ දැන් ඔය ඔන්ලයින් යන්න ගියාට පස්සේ කියනවා මේ එහෙම බෑ ළමයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ මේ එයා පේමන්ට් මේ මොනවද මේ මීටින්ස් කීයකට ආවද කියලා දාගන්න ඕනේ. ඔහොම. එතකොට ඒක මහා අමුතු රික්වයර්මන්ට් එකක්. අපි එක ළමයට කලින් හිතලම නෑනේ ඒක ගැන. හිතලම නෑනේ. එතකොට එක ළමයට සමහරට එක එක කෝසස් වලට මීටින් IDs වෙනස් වෙනවා. එතකොට අපිට එතනදි තාපව ප්‍රශ්නයක් වෙනවා. දැන් මේක එහෙම නෑ ડોකියුමන්ට් එකනේ. අලුතෙන් ෆීල්ඩ් එකක් දැම්මා. කිසිම අවුලක් නෑ. ඒතර අර දැන් අපි API එකකින් data ගන්නකොට වගේ නම් මේ අපි මෙතන මොඩල් කරන්නේ ඒක තමයි. නැත්තම් null එකක් හරි data එක දැන් හිතන column එක මේ comments කියලා comments එක නැත්තම් දැන් මේ පැත්තෙන් ආයි API එකෙන් data ඇවිල්ලා අපි app එක පැත්තෙන් මේ
ජේසන් එක ආය දිගාරිනකොට ඒක නැති වුණොත් එහෙම ඇප් එක ක්‍රෑෂ් වෙනවනේ. ඇප් එක ක්‍රෑෂ් වෙනවා. ඒකට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් අපි දන්නවා අපිට පුළුවන් මොඩල් එකේ ඩිෆයින් කරන්න මේ ඩිෆෝල්ට් වැලියු එකක්. හරිද? හැබැයි එතන වාසිය තියෙන්නේ අපි ඩේටාබේස් එකට ඩිෆෝල්ට් වැලියු එකක් ඩිෆයින් කරොත් ඒක ඩේටාබේස් එකට යනවා. SQL වලදී අපි ඩිෆයින් කරොත් මේක මේ ඩිෆෝල්ට් එක null කියලා ඒකේ වැලියු එකක් නැත්නම් null එක ඩේටාබේස් එකේ ස්ටෝර් වෙනවා null කියලා. ස්ටෝර් වෙනවා. හැබැයි මෙතනදී වෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ data එක නැත්තම් front end එකට null කියලා යවනවා. හැබැයි ඒක database එකේ කොහෙවත් නැහැ. අර අපි මෙතන ඩිසයිඩ් මොන්ගෝස් එකෙන් මේ මොඩල් එක හදද්දී තමයි ඒක ඩිසයිඩ් කරන්නේ. ඩිසයිඩ් කරන්නේ මෙන්න මෙහෙමයි කියලා. මම නිකන් පෙන්නන්නම් මේ මෙතන මොඩල් එක යන්නේ කොහොමද කියලා. මේ මොන්ගෝස් කියන පැකේජ් එක මේ පැකේජ් එකට ගියොත් එහෙම node වලදී අපිට මේ විදිහට import කරගන්න පුළුවන්. මම මොඩල් එක පෙන්නනවා. මේ තියෙන schema එක. අපිට පුළුවන් const schema කියලා අරගෙන mongoose වල තියෙන schema එක මෙතනට ගන්න. object id කියලා එකක් තියෙනවා. මෙතනදී object id එකෙන් තමයි අපිට object id කියලා කියන්නේ මෙන්න මේක. මේකත් පෙන්නන්නම්කෝ. අර හැම එකේම random වදින id එක. අන්න හරි. මේක තමයි object id එක. එතන මේ object id එක මෙයා define කරගන්න එකක්. එතකොට මෙතන කියනවා author කියන්නේ object id එකක් කියලා. ඇත්තටම මෙතන කරලා තියෙන්නේ join in එකක්. බ්ලොග් පෝස්ට් නෙමේක. ඔව්. මේ මොඩල් එකට බ්ලොග් පෝස්ට් එකක්. බ්ලොග් පෝස්ට් කියන මොඩල් එකේ author කියන්නේ object id එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ author කියන කෙනාව author කියන collection එකේ object id එකට refer කරලා තමයි කරලා ගන්න කියලා. ගන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ title එක string කියලා තියෙනවා, body එක string කියලා තියෙනවා, date එක date කියලා තියෙනවා. හරිද? මේක default values දාලා නැහැ. අපි බලමු default values දාපුවා තියෙනවා මේ තියෙන්නේ. කමෙන්ට් කියලා තියෙනවා, name කියලා තියෙනවා. එතන මේ කමෙන්ට් එකේ නම type එක දීලා default එක දීලා. type එක string, default එක මෙහෙම. ඊට පස්සේ age එක, type එක number, min එක 18යි, index true. මේක index ගන්න කියලා දෙනවා, min එක 18ක් කියලා දීලා තියෙනවා. එතන මේ 18ට වඩා අඩුව මේකට දාන්න බෑ. rules ලියන්නත් පුළුවන් නේ. rules ලියන්නත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඊට bio කියලා තියෙනවා, මේක type string match කරන්න කියලා කියනවා මෙන්න මේ case එකට. එතන මේ case එකට match වුනේ නැත්නම් මේක දාන්න බෑ. එතකොට error එකත් අපිට handle කරගත්ත හැකි වෙනවනේ නේ. error එක අපිට මේ data insertion එකේදී handle කරන්න පුළුවන්. handle කරන්න පුළුවන්. ඒතකොට වෙනම මේවා ලියලිය check කර කර දඟලන්න දෙයක්. එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ මෙතන කෙලින්ම මේ error එක එනවා කියලා දන්නවා. දන්නවා. ඊට පස්සේ date එක ගද්දි date එක default එක date.now. ඊට පස්සේ buff කියලා ගත්ත තියෙනවා. ඒක buffer කියලා තියෙනවා. ඔය විදිහට පුළුවන්. ඔය තියෙන්නේ model define කරන විදිහ. ඊට පස්සේ මොඩල් එකක් ඇක්සස් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මොඩල් එක අපි පළවෙනි පාර උතනින් ගන්නකොට මොන්ගෝස් එකෙන් මුළු data set එකම ඇවිල්ලාද ඒක අස්සට? නෑ මෙහෙමයි. අපි මොඩල් එක කියන එක අපි define කරනවා models කියලා ෆයිල් එකක. හරිද? හිතන්න අපි දැන් මෙතන ගත්තොත් මේ comments කියලා තියෙනවා. කමෙන්ට් මොඩල් එක තියෙනවා, ඊළඟට මෙතන බ්ලොග් පෝස්ට් මොඩල් එක තියෙනවා, ඊට පස්සේ authors මොඩල් එක තියෙනවා. එහෙම මොඩල් ටික අපි ඩිෆයින් කරනවා ෆයිල් සෙට් එකක. අපි data retrieve කරද්දී අපි කියන්න ඕනේ මෙන්න මේ model.find කියලා. model.find. එතකොට එයා ඒකට අදාළ එක තමයි අරයකින් කෝල් කරලා net එක. අරයකින් කෝල් කරලා ගන්න. මොඩල් එක ඇතුලේ අපිට ඩිෆයින් කරන්න පුළුවන් මේ කොයි කලෙක්ෂන් එකද රිෆර් කරන්න ඕනේ කියලා. collection. එතකොට එයා කරන්නේ ඒ අදාළ මොඩල් එකට අදාළ කලෙක්ෂන් එක රිෆර් කරලා data ටික retrieve කරගන්නවා. හරි. ඕක තමයි වෙන්නේ. මොකද මේ data set එක ලොකු වුණා කියලා මේ data set එක query කරද්දි slow වෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් එහෙම slow වීමක් නැහැ. slow වෙනවා නම් අපිට වෙන්නේ මේ ඔය මේ මේගොල්ලන් cluster එක තියෙනවනේ. අපි මෙයාලගේම මොංගෝ යූස් කරන්න ඕන කියලා එකක් නැහැ. අපිට ඕනනම් මේ මොකද්ද අපේ මොකක් හරි host එකකට මොංගෝ install කරලා පුළුවන්. එතකොට security ප්‍රශ්න තියෙනවා. මෙතන RAM එක මදි වුණොත් අපිට මේ RAM එක වැඩි කරගන්න තමයි වෙන්නේ. මෙතන shared RAM එකක් දෙන්නේ. මෙතනින් එහාට ගියාට පස්සේ අපිට මේ මෙතන RAM එක 2GB to 768GB කියලා. මේක RAM එකත් මෙහෙම යන්නේ. ෆ්‍රී එකේ මට මතක විදිහට shared RAM එකක් තියෙන්නේ. RAM එක මත තමයි මේක තියෙන්නේ. RAM එකයි hard එකයි. ඉතින් මේකේ hard එකනේ SSD එක මේගොල්ලෝම කියනවා SSD එකක් දාගන්න මේ select කරගන්න කියලා.
SSD එකකුයි ඒකට මේ මේ shape ස්පීඩ් එක වැඩි වෙනවා. ස්පීඩ් වැඩි නේ. ඕක තමයි එතනදි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි අර රිට්‍රීව් කරන data ඒ කියන්නේ collection size එක 16 MB වලට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ හිතන්න අපි මොකක් හරි මැප් කරලා හෙන ලොකු සීන් එකක් කරලා අන්තිමට එන collection එක 16 MB වලට වඩා වැඩි වුණොත් අපිට cursor එකක් තමයි එන්නේ. අපිට data ඒ කියන්නේ collection එක එන්නේ නැහැ. cursor එකක් එන්නේ. cursor එකක් කියලා කියන්නේ අර මෙන්න මේ වගේ සීන් එකක්. මෙන්න මෙහෙම එන්නේ. ඒ කියන්නේ මෙතන post එකේ එනවා 3 elements කියලා තියෙනවා. ඒතර අපිට මේක element ගන්න ඕන එක අපි කියලා ගන්න ඕනේ. මට 0 වෙන එක දෙන්න. අන්න ඒ වගේ. ඔය ඒ විදිහට කියන්නේ අර ලොකු වැඩි හින්දා නෙට්වර්ක් කෝල් එක එවන්න බැරි හින්දා අර මේ වුණා ඊට පස්සේ ඔව් එවන්න බැරි හින්දා ගන්නවා. අඩු කරලා ගන්න ඕනේ. ඒතර මෙයා කියනවා මේක මේ මෙහෙම එකක් මේ කියලා cursor එක එවනවා. එතකොට අපිට එතනින් පුළුවන් මේ මට මෙන්න මේ ටික දෙන්න කියලා ගන්න. එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකෙන් දෙක හැන්ඩල් කරන්න ඕන නැත්නම් ඒක ප්‍රෝග්‍රෑම් එකෙන් හැන්ඩල් කරන්න වෙනවා 16 MB වලට වඩා වැඩියෙන් යනවා නම්. වැඩි වුණොත් යනවා. එතකොට අපි ඩෙවලොප් කරනකොට ඒ ගැනත් හිතන්න ඕන. සාමාන්‍යයෙන් 16 MB කියලා කියන්නේ හෙන ලොකු size එකක්. එච්චර වෙන්නේ නැහැ collection එක. ඩෙවලොප් වෙන්නේ නැහැ නේ. බේසිකලි වෙන්නේ නැහැ. දැන් ගන්නකෝ මම නිකන් collection එකක් පෙන්නන්නම්. දැන් documents තුනක් තියෙනවා. 380යි bytes. හරිද? සාමාන්‍යයෙන් මම මේ අපි නිකන් මේක එඩිට් කරලා බලමු ටිකක් වෙන ලොකු size එකකට මොකද වෙන්නේ කියලා. මේ අර එකේ තියෙනවා 448ක්. ඒක ඉතින් එහෙම අවුලක් නැහැ. අවුලක් නැහැ ටක් ගාලා ලෝඩ් එක. එහෙම ඉෂුව එකක් නැහැ. සාමාන්‍යයෙන් මේ ලොකු data ප්‍රමාණයක් handle කරගන්න පුළුවන්. එහෙම ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඔය ටික තමයි බේසිකලි තියෙන්නේ. තව මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. මේ ඒ වගේම අර මාන් විදිහට කියන්නේ node එක මේක කනෙක්ට් කරලා කොහොමද යන්නේ කියලා ඕනනම් අපි වෙනම සෙෂන් එකක් දාගමු. මේ ඒකට ඒ ටික ඕනනම් පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. කොහොමද API එකක් හදන්නේ, ඊට පස්සේ API එක එක්ක database එක connect කරන්නේ කොහොමද, මම schemas define කරන්නේ කොහොමද, ඊට පස්සේ data retrieve කරන්නේ කොහොමද, ඒවා filter කරන්නේ කොහොමද, aggregate කරන්නේ කොහොමද, ඔය ඔක්කොම කියලා දෙන්න පුළුවන්. අර ලැන්ග්වේජ් එකක් එක්ක තමයි යන්න ඕනේ. ඉතින් හැමෝටම node එක ගිහිල්ලා වැඩක් නැති වෙයිද දන්නේ නැහැ කියලා තමයි මේ මම ඒක මෙතනට දාගත්තේ නැත්තේ. අවුලක් නැහැ අපි ඒක කට්ටියත් එක්ක කතා කරලා බලමු මොකක් හරි. මේ ඔකර මේ ඔතෙන්ටිකේෂන් එහෙම ඔත් කරගන්න එහෙම මේ මොකක් හරි ප්‍රොවයිඩර්ස්ලා එහෙම ඉන්නවද? DB එකට ඔතෙන්ටිකේෂන් කරන්නද නැත්තම් මේ නෑ කියන්නේ අපේ ඇප් එකට දැන් රෝල් බේස් උත් මේ වගේ කරන්න තේරුණා මට. දැන් මේ ඔතෙන්ටිකේෂන් කරද්දී මේ දැන් ඔබ සිකියුරිටි පැත්තේ සිකුරිටි පැත්ත මල්ලි මේගොල්ලන්ගේ දැන් අපි මේ MongoDB ලගේ මේගොල්ලන්ගෙන්ම ගන්නවා නම් මෙයාලගේ සිකියුරිටි එක තියෙනවා. එහෙම ඉෂුව එකක් නැහැ. මේ එතනින් එහාට මං කිව්වා අර වගේ දේවල් අපිට කරන්න පුළුවන්. මේ ඉන්නකෝ.
මෙන්න මෙතන තියෙන විදිහට සිකියුරිටි වලින් අපිට ඩේටාබේස් මෙතන කස්ටම් රෝල්ස් දෙන්න පුළුවන් යූසර්ට මේ මෙතන තියෙනවා ඉන් ඇඩ්වාන්ස් වල මෙන්න මේ විදිහට අපිට ඔතෙන්ටිකේට් කරන්න පුළුවන් මම කරලා බලලා නැහැ මේ හැම එකක්ම නා මෙතන මෙයාලා දෙනවා මේ හැබැයි මේක ෆ්‍රී එකට නම් ලොකුවට මේවා දෙන්නේ නැහැ පේඩ් ඒවට තමයි මෙයාලා මේ ටික මේවා දෙන්නේ දැන් අපි මේ සෙෂන් එකක් එහෙම යූසර් සෙෂන් එකක් එහෙම යූස් කරනවා නම් මේ අර රීඔතෙන්ටිකේට් කරගන්න වෙනවද මේ මොන්ගොල සාහනේ ඔය කියන්නේ ඇප් එක through යනවා නන්නේ ඔව් එක through යනවා නම් අපිට මෙන්න මෙතන දෙන්න පුළුවන් මේ ඒ කියන්නේ API එකක් නැතුව කෙලින්ම app එකෙන් connect වෙනවා කියලාද? එහෙම API එකක් නැතුව app එකෙන් connect වෙන්නත් බෑ අතට මේක මේ Reliam වලට යන්න ඕනේ එහෙම නම් එතකොට එයාලගේ වෙනම authentication set එකකට එනවා සාමාන්‍යයෙන් අපි මේ app API එකක් connect කළාම ඒක හරහා authenticate කරන එක තමයි මේ සාමාන්‍යයෙන් නම් කරන්නේ ඔව් අරක secure නෑනේ app එක ඇතුලෙන් direct connect වෙන එක. ඕන නම් මෙතනින් connect කරන්න පුළුවන් හැබැයි මේ මෙයාලගේ limited මේවා තමයි තියෙන්නේ. කෙලින්ම මේ database එක real time sync කරන්න පුළුවන් අර මේ මොනවද මේ Firebase වගේ. Firebase වගේ Firebase එක විතර mobile හරි iOS Android React Native ඔය විදිහට දාලා මෙතනින් Reliam app එකක් හදලා මේකට authentications ටික ඔක්කොම ටික දාලා මේක through connect කරන්න පුළුවන්. එහෙමනම් එහෙම තමයි තාරක යන්න වෙන්නේ. නෑ මං ඒක දැන් නිකන් අර access tokens එකක් වගේ දානවා නම් එහෙම මේ access token එක මට ඇත්තටම ඒක ගැන ලොකු අයිඩියා එකක් නෑ මොකද සාමාන්‍යයෙන් අපි back end එකකට set කරාම back end එක හරහා secure වෙන scene එක තමයි මට තේරුනේ නා හරි ඊට පස්සේ අපිට මෙතන matrices බලන්න පුළුවන් මේකේ කොහොමද access උනේ ඔය වගේ දේවල් බලන්න පුළුවන් ඔය ටික තමයි තියෙන්නේ මොන හරි තව ප්‍රශ්න තියෙනවද ගැටලුවක් නැහැ වගේනේ නෑ shape මට නෑ shape නේ තරග shape ද shape හරි අනිත් කට්ටියට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරමු නැත්නම් අපි වෙන්ඩප් කරලා දාමු අවුලක් නෑ වගේනේ හරි එහෙනම් ඉතින් ප්‍රශ්න නෑ වගේනේ ඔව් thank you එහෙනම් හැමෝටම සහභාගී වුණාට thank you මචං කියලා දුන්නට ඔබ ටයිම් දාලා ඒක ප්‍රිපෙයාර් වුණේ සීන් එක අවුලක් නෑ වැඩේ හොඳට ගියා තේරුණා මම නම් කිසිම අවුලක් වුණේ නෑ එලකිරි හරි එහෙනම් ඉතින් අපි වෙන සෙෂන් එකකින් වෙන දවසක හම්බ වෙමු හරි එල අනිවාර්යයෙන් bye bye හරි thank you හරි